නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කුසල්බර මේ මොහොතේදීම නිවන අත්දැකීමින් මේ මොහොතේදීම නිවන අත්විඳිමින් ධම්මානුධම්ම ප්‍රතිපදාව තුළ සෝතාපට්ටි මාර්ගයේ තමන්ගේ දෛනික ජීවිතය ගත කිරීම සඳහා ප්‍රමාණවත්තරම් කුසල් පහළ වෙලා තිබෙන්නා වූ පින්නතුන් මෙන්ම එසේ පහළ වූ කුසල් අධි කුසල් බවට පරිවර්තනය කරගෙනම නැවත නැවතත් ඒ තුලට බැස ගනිමින් ඒ තුල läග ගනිමින් එය මනවයි කියමින් සතර සතිපට්ඨානය තුල තමන්ගේ දෛනික කාලය ගත කරන්නා වූ ලෝක පින්නතුන් ඇතුළු සියලු කුසල් වාසී ලෝක පින්නතුන් වෙනුවෙන් මේ උදා වෙලා තිබෙන්නා වූ මොහොත ලෝකයේ තමන් ඉන්නා වූ ඕනෑම රටක ඉඳගෙන ඕනෑම ස්ථානයක ඉඳගෙන ඕනෑම ඉරියව්වක ඉඳගෙන තමා තුලින් තමා අත්දකින්නා වූ මොහොතයි. තමා තුලින් තමා අත්දකින්නා වූ ඒ මොහොත මේ පුණ්‍යන් දන්නවා විශ්ව ධර්මතාවයේ තුල අනන්තවත් සංසාරේ අනන්තවත් වූ ගෝර කතරේ අනන්තවත් බුදු පියාණන් වහන්සේලා විසින් මේ ලෝකෙට තමන් වහන්සේලා විසින්ම අවබෝධ කරගෙන දේශනා කර වදාරනු ලැබුවා වූ මේ ඒකායන මාර්ගයේවත් සතර සතිපට්ඨානයට තමා බැසගත් මොහොතයි. අන්නේ සඳහා මේ පින්නදුන්ට විශ්ව ධර්මතාවයේ තුල තමා මෙතෙක්කල් සංසාරයේ ඒ ගෝර කතරේ නිමක් කෙලවරක් මුලක් මැදක් අගක් නොදුටු දුක්ඛන්දරාවේ නිමාවක් සන්තුහන් කිරීම සඳහා අනන්තවත් බුදු පියාණන් වහන්සේලා ඉදිරියේ සිවුරු දරාගෙන අනන්තවත් බුදු පියාණන් වහන්සේලා ඉදිරියේ සිල් රෙදි ඇඳගෙන අනන්තවත් බුදු පියාණන් වහන්සේලා ඉදිරියේ පාට රෙදි ඇඳගෙන කරා වූ විගඩමෙදා අවසානයක් බවට පරිවර්තනය කරන්න බැරි වෙච්ච නිසා බුදු පියාණන් වහන්සේ හරියට නිවැරදිව තමා තුලින් බුදු පියාණන් වහන්සේ බව දැනගන්න බැරි වෙච්ච නිසා අවබෝධ නොවු නිසා බුදු පියාණන් වහන්සේ කියලා බාහිරේ තිබෙන්නා වූ මේ බුද්ධ ආශ්චර්ය එහෙම නැත්නම් ඉරිදි බල බාපෙන්නනේවා එහෙම නැත්නම් බුදු රැස් 18 රියන් බුදුහාමුදුරු අන්නේ දේවල් හොයපු නිසා තමයි මට වැරදුනේ කියන එක මේ වන විට මේ කෙටි හෝ භාවනාවකට අනුගත වෙලා තිබෙන්නා වූ පින්නදුන් මේ විදිහට දන්නේ. ඒ අනුව මෙවන් වූ භාවනාවක් කරා සංසාරයෙන් ඈතර වීමට මේ පින්නතුන් වෙනුවෙන් මේ නිරෝධ වන්නා වූ ධර්මතාවය මේ පිනුන් දන්නවා මේ මොහොතේ තමා තුලින් තමා අත්දකින්නා වූ මේ විශ්ව ධර්මතාවී එකම දැනගැනීම බවට තමා නැවත නැවතත් සැකයකින් තොරව විචිකිච්ඡාවකින් තොරව තමා තුලින්ම පරීක්ෂා කෙරෙන්නා වූ මෙන්න මේ අදි වචන සම්පස්සේ හෙවත් වචී සංස්කාරය එහෙම නැත්නම් මේ ඇතුළත කතාව සිද්ධ වෙනවා කොහෙද සිද්ධ වන්නේ ඇතුළත කියන එකත් දැන් වෙනකොට මේ පිළිඳ දන්නවා ඇතුළත කියන්නේ මේ ඇටමස් නහර නම් නෙමෙයි කියන්නේ. ඇට ඇතුලේ නම් මේ ධර්මිකුත් නැහැ, ඇට ඇතුලේ නම් කතාවකුත් නැහැ, ඇට ඇතුලේ නම් වම කියලා දැනගැනීමක් හෝ ආස්වාසය කියලා දැනගැනීමක් හෝ රූපය කියලා දැනගැනීමක් හෝ අම්මා කියලා දැනගැනීමක් හෝ ගෙම්බ කියලා දැනගැනීමක් හෝ බෝංචි කියලා දැනගැනීමක්
මේ ඇට වලින් නම් සිද්ධ වෙන්නේ නැහැ. මස් වලින් නම් සිද්ධ වෙන්නේ නැහැ. හැමෙන් නම් සිද්ධ වෙන්නේ නැහැ. ඒ පිළිබඳවත් අවබෝධ තියෙනවා භාවනා කරපු පින්නතු. භාවනාව කියලා වාඩි වෙලා කල්පනා කර කර හිටියනම් එවන් වූ පින්නතුන්ට තවමත් මේ අවබෝධය ලැබිලා නැහැ. බුදු පියාණන් වහන්සේගේ බුදුබණම විශ්වාස කරා. බුදුබණ විශ්වාස කරනකොට බුදු පියාණන් වහන්සේ මොකද කියන්නේ මේක එහි පස්සිකයි. මානෙනි මම කියන දේවල් විශ්වාස කරන්න එපා. මම කියන දේවල් විශ්වාස නොකර උඹලා මොකද්ද කළ යුත්තේ? මේක එහි පස්සිකව පරීක්ෂා කරපළ. අන්න එහි පක්ෂිකව පරීක්ෂා කරනකොට දැන් Tamanට තේරෙනවා එහෙනම් මම මේ කියන බණ පිළිගන්න ඕනෙත් නෑ. කලින් කියව බණ පිළිගන්න ඕනෙත් නෑ. මේ බණ ප්‍රතික්ෂේප කරන්න ඕනෙත් නෑ. කලින් කියව බණ ප්‍රතික්ෂේප කරන්න ඕනෙත් නෑ. මම එනවා අතරමැද. අන්න අතරමැදට එනවා කියන්නේ මොකද්ද විනෝදුනි? මම දන්නේ නෑ කියන තැනට එනවා. එහෙනම් මොකද්ද කායානුපස්සනාව කියලා කියන්නේ? මොකද්ද මේ භාවනාව කියලා කියන්නේ? මොකක්ද විදර්ශනා භාවනාව කියලා කියන්නේ? මොකක්ද කයයි කය බලනවා කියලා කියන්නේ? මෙන්න මේ ඇහෙන එකම දෙයක්වත් මම දන්නේ නැහැ කියන තැනට ආවනම් පිනොදුනි දැන් අන්න දන්නේ නැtei කියන එක තමයි දැන් තමන් වාර්තා කරගන්න කොහෙද? තමා තුළට. අන්න දන්නේ නැtei කියන එක තමා තුළට වාර්තා කරගන්නවා නම් පිනොදුනි ඒ වාර්තාව තමයි මොකද්ද? ප්‍රශ්නාර්ථයෙන් මේවා ඉදිරිපත් බණ වලට අදාළ වචන ටික මම ප්‍රශ්නාර්ථයෙන් ඇතුළේ දානකොට ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද පිනොදුනි? මම ඒ පිළිබඳව දන්නේ නැහැ කියන එක. මම මේ පිළිබඳව දන්නවනම් ප්‍රශ්න අහන්න ඕනේ නෑනේ. කයේ කයක් කියන එක දන්නවනම් මම දන්නවනම් කය කියලා කියන්නේ මේ ශරීරය තමයි කියලා ප්‍රශ්නයක් අහන්න ඕනේ නෑ. නැත්නම් මම දන්නවනම් කය කියන්නේ මේ ශරීරය නෙමෙයි ඒ මොහොතේ ප්‍රකට වෙන වචනේ තමයි කියලා මම ප්‍රශ්නයක් අහන්න ඕනේ නෑ. හැබැයි මේ බණ හරහා Tamanට කියුණාට මේ මානසිකාරය තමයි තියෙන්නේ. ඒ බව නොදැනීම තමයි අවිද්‍යාව කියනලා. ඇයි මම මේක විශ්වාස කරන්නේ? මගෙන් පරීක්ෂා නොකර නිසා මම කලින් එක විශ්වාස කරා වගේ මේකත් විශ්වාස කරොත් ආයි අමාරු වෙටෙන්නේ මම නෙමෙයි. මම අමාරු වෙට නැතුව දැන් බුදුබණම විශ්වාස කළා. මම මොකද කරන්නේ? මම ඒක දන්නේ නැහැ. දෙකම දන්නේ නැති නිසා මම දැන් දෙකටම අතරමැදට ඇවිල්ලා මොකද කරන්නේ? අරක ප්‍රතික්ෂේප කරන්නේත් නැහැ. මේක පිළිගන්නේත් නැහැ. මේක ප්‍රතික්ෂේප කළා අරක පිළිගන්නේත් නැහැ. දෙකම ප්‍රතික්ෂේප කර නැතුව දෙකම පිළිගන්නේ නැතුව මම දන්නේ නැති කෙනතන්ට යනවා. එතකොට පින්නොත් මොකද වෙන්නේ? මෙන්න මේ ඇහුණා වූ බණ මේ බණේ කියන්නා වූ මානසිකාරය තමයි මේ ලෝකේ කියන්නේ. ඒ මානසිකාරය නොදැන සිටීම තමයි අයෝනිසෝ මානසිකාරය කියන්නේ කියලා. මේ ඇහිච්ච වචන ටික පින්නොත් දැන් තමන්ගේ අවශ්‍ය නැහැ නේ. එතකොට ඒක පිළිගන්න ඕනේ නැහැ නේ. ඒකත් මම පිළිගන්නේ නැතුව තමයි කියන්නේ මොකද්ද යෝනිසෝ මානසිකාරය කියලා කියන්නේ. මොකක්ද යෝනිසෝ මානසිකාරය කියලා කියන්නේ? ඇයි යෝනිසෝ මානසිකාරය කියලා කියන්නේ? ඇයි යෝනිසෝ මානසිකාරය කියලා කියන්නේ? කොහොමද යෝනිසෝ මානසිකාරය අවබෝධ කරගන්නේ? කොහොමද යෝනිසෝ මානසිකාරය අවබෝධ කරගන්නේ? ඇයි යෝනිසෝ මානසිකාරයෙන් සිටියුත්තේ? ඇයි යෝනිසෝ මානසිකාරයෙන් සිටියුත්තේ? ඇයි යෝනිසෝ මානසිකාරය අවබෝධ කරගත යුත්තේ? ඇයි යෝනිසෝ මානසිකාරය අවබෝධ කර ඔන්න පිනුදුනේ විවිධ පැතිකඩ වලින් තමයි දැන් ප්‍රශ්න රාශියක් දානකොට යෝනිසෝ මානසිකාරයටම අදාළව මෙතෙක් මේ ඇතුළේ තිබුණා වූ යෝනිසෝ මානසිකාරය කියන්නේ මෙන්න මේමයි කියන නිර්වචන එකින් එක මොකද වෙන්නේ පිනුදුනේ? නිර්වචන එකින් එක මොකද වෙන්නේ? එකින් එක තමන්ගෙන් බැහැර වෙලා යනවනේ පිනුදුනේ. අන්න එකදු නිර්වචනයක් නැතුව දැන් තමන් ගිහිල්ලා භාවනාවේ වාඩි වෙලා ඉනකොට එනම් භාවනා වෙලාවේදී පිනුදුනි මොකද්ද වෙන්න පුළුවන්ද? අන්න භාවනා වෙලාවේදී එනම් පිනුදුනි ඔන්න දැන් භාවනා වෙලාවේදී තමන් ළඟ තිබුණා වූ සියලු වචන පැත්තකට ගිහිල්ලා මොකද තමන් දැන් වාඩි වෙලා වෙන දේ බලාගෙන ඉන්න තුන්වෙනි යෝනිසෝ මනසිකාරය වෙලාවේදී අන්න පළවෙනි යෝනිසෝ මනසිකාරයේදී ප්‍රශ්න දාලා මොකද්ද අත්‍යන්ත ලක්ෂණය කියන්නේ? ඇයි අත්‍යන්ත ලක්ෂණය දැනගත යුත්තේ? කොහොමද අත්‍යන්ත ලක්ෂණය දැනගන්නේ? මොකද්ද ප්‍රකට වෙනවා කියන්නේ? ඇයි ප්‍රකට වීම දැනගත යුත්තේ? කොහොමද ප්‍රකට වීම දැනගන්නේ කියලා ඔන්න පින්නතුනි නැවත මේ ප්‍රශ්න ටිකම දාලා මේ සියල්ලටම තිබුණා වූ සියලු නිර්වචනයන් ටික තමන්ගේ විශ්වාසයන් ටිකම මම දන්නවා කියන විශ්වාසයන් ටික බැහැර වෙච්ච තැන පින්නතුනි දැන් මොකද්ද ඊළඟ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ? එතන
ඊළඟ ක්‍රියාවලිය තමයි පින්නෝදෙන් සිදුවන්නේ. එහෙනම් භාවනා වෙලාවේදී මේවා බලාගෙන ඉන්නකොට ඒවට දෙන්න වචන ඇතුලෙන් හොයාගන්න යාට බැරුව යනවා. ඇතුලෙන් හොයාගන්න යන්න බැරි නිසා තමයි පින්නෝදෙනි අන්න එතනින් එන්න ආ මෙන්න එකට තමයි කියන්නේ මොකද්ද පින්නෝදෙනි අවබෝධය කියලා. අවබෝධය කියලා. අන්න එතකොට මොකද්ද ඇත්තටම පින්නෝදෙනි මෙතන අවබෝධ වෙන්නේ පින්නෝදෙනි කොහොමද මේ මොහොත මම දැනගත්තේ කියන එකයි පින්නතුනි අවබෝධ වෙන්නේ. එහෙම නැත්නම් මේ ආස්වාසය කියන වචනේද අවබෝධ වෙන්නේ තමයි. නැත්නම් රූපයක් කියන වචනේද අවබෝධ වෙන්නේ තමයි. දකුණ කියන වචනේද අවබෝධ වෙන්නේ නෑ පින්නතුනි. මේ දකුණ කියන වචනේ 5 පාරක් ආවයි කියලා පින්නතුනි අවබෝධ වෙන්නේ නෑ. එහෙනම් දකුණ කියලා දැනගත්තේ මොකද්ද කියලානේ පින්නතුනි අවබෝධ වෙන්නේ. ඔන්න දැන ගැනීම. බලන්න එතකොට වෙනෝනේ දැන ගැනීම මොන තරම් තියනවද? ආස්වාසය. එහෙනම් ආස්වාසය කොහොමද දැනගත්තේ? එකවර ආස්වාසය කියන එක දැනගන්න පුළුවන්ද? බැයිද කියන එක වෙනතුනේ අනතරින් දැනගත්තා වූ පළවෙනි දැන ගැනීමනේ. මේ අරමුණ මේ එකවර දැනගන්න පුළුවන්ද? අන්න මේ පංච උපාදානස්කන්ධය හොයාගෙන යන්නේ. එනම මේ අරමුණ අතර තව අරමුණු තියෙනවා කියන එක පිළිබඳව අවබෝධ වෙන්න. එතකොට අන්න අර මේ පෞගේ 20 වෙනිදා තිබුණා වූ ඒ කමඨාන් සාකච්ඡාවේදී ස්කයිපරා ඒ මහත්ය කියන්නේ එතකොට Tamanට වචනයක් ප්‍රකට වුණ මොකද්ද? අරමුණු අතර අරමුණු තියෙනවා කියලා. අන්න අරමුණු අතර අරමුණු තියෙනවා කියලා ප්‍රකට වීමක් ආවා. ඒකත් මොකද්ද? ඒකත් වචනයක්. ඉතින් ඒකත් දැනගත්. එහෙනම් එතනම අරමුණු කොච්චරක් තියෙනවද පිළිඳුන අන්න පෙන්නපු ආකාරය බලන්න පින්නදුනි කොහොමද අවබෝධ කරගන්නේ? අරමුණු අතර අරමුණු කොච්චරක් තියෙනවද? කීයක්ද පින්නදුනි එතන? දැන් අන්න වචනය කඩන වෙනුවට වචන ටිකක් හදලා දුන්න කල්ලා බලන්න කියලා. අන්න සංසිඳීම කියන එකත් ඒ වගේ පින්නදුනි සංසිඳුණා. අන්න දැන් මගේ අරමුණු සංසිඳිලා. ඔන්න පින්නදුනි අරමුණු අතර අරමුණු තියෙනවා දැන් පෙන්නුම් කරා සංසිඳිලා. මගේ දැන් අරමුණු සංසිඳිලා. මගේ ආස්වාසය සංසිඳිලා. දැන් පින්නදුනි මොකද වෙලා තියෙන්නේ? දැන් ආස්වාසය සංසිඳිලාද? එහෙනම් ආස්වාසයේ දැන් මගේ සංසිඳිලා කියවනම් පින්නදුනි එතන අරමුණු කොච්චරක් දැන් තියෙනවද? ඒක ඇතුලේ අන්න අවබෝධ වෙන. එතකොට එන තමන්ට වචන එන්න සංසිඳනව නෙමෙයි. වචන එන්න මොකද වෙන්නේ? සංසිඳීම තමන්ගෙන් බැහැර වෙනවා කියන්නේ. එහෙනම් අන්න යෝනිසෝ මනසිකාරයේ දෙවනි අධ්‍යයනයේදී දැන් මෙයාට උපදේශයක් තමන්ට දීලා තිබෙනා වූ අරමුණු වලට පමණක් කොටු වෙන්න කියලා. අන්න අරමුණු වලට පමණක් කොටු වෙන්න කියලා තියෙන නිසා අන්න දැන් භාවනා වෙලාවේදී මොකද වෙන්නේ ඊළඟට? අන්න ඒක තමන්ට ඉස්මතු වෙලා එනවා. අන්නේ මහත්ය කියනවා "ඔව් භාවනා වෙලාවේදී මට අවබෝධයට ගියා මොකද්ද? මට මේ අරමුණට විතරක් කොටු වෙන්න ඕන. මගේ මේ ලැයිස්තුවට පමණක් කොටු වෙන්න ඕන කියලා උපදේශයක් දීලා තියෙනවනේ. අන්න දීලා තියෙන උපදේශයට මම ගියා කියලා ඒ මහත්ය කියන එක අවස්ථාවක. මොකද මෙන්න එනකොට පින්නදුනි දැන් Taman සූදානම් වෙලා ගිය නිසා අන්න සූදානමේ ප්‍රතිඵල දැන් තියෙනවා. ඒ අනුව එතන මොකද්ද තියෙන්නේ? භුක්ති විඳින්නයි මොකද්ද මේ ඵලය. ඒ මොහොතේ හට ගන්නා වූ දේ හටගත්තු බව දැන ගැනීමයි ඵලය කියන්නේ. දැන ගැනීම තුලම මොකද වෙන්නේ පින්නදුනි? ඊළඟ පියවරට එතනම යනවා. මේ එකක්වත් එතකොට වෙන දේවල් නෙමෙයි. මොකද්ද මේ විශ්ව ධර්මතාවයේ ක්‍රියාත්මක වෙන ආකාරය දෙස තමන් බලාගෙන ඉඳීමක් නෙපින්නදුනි සිද්ධ වන්නේ. එහෙම නැතු පින්නදුනි මේ මම භාවනා කරන්න පටන් ගත්ත නිසා ලෝකය වෙනස් වෙනව නෙමෙයි නිපින්නදුනි. භාවනා කරන එක්කෙනාගේ මේ ආස්වාස කරන එක නතර වෙනව නෙමෙයි නිපින්නදුනි. භාවනා කරන එක්කෙනා ඇවිදින්නේ නැතුව දන ගන්නව නෙමෙයි සක්මනේ පින්නදුනි. එහෙනම් භාවනාව පටන් ගන්න චිත්තක්ෂණේ භාවනාව පටන් ගත්තේ කකුල ඇවිදින ආකාරයට නම් අවුරුදු 50ක් භාවනා කරත් වෙනෝනේ 50 වෙනි අවුරුද්ද අවසානයේ මේ සක්මන කෙරෙන්නේ කොයි ආකාරයකටද? සක්මන් භාවනාවන කරේ සක්මන ඒත් කෙරෙන්නේ පින්නදුනි කකුලෙන් කකුල මාරු කරගෙන යන එකට. භාවනා කළ රහත් වෙච්ච නිසා කකුලෙන් කකුල මාරු නොකර ඔළුවෙන් ඇවිදින එකක් වෙන්නේ නෑනි. අත් දෙකෙන් ඇවිදින එකක් වෙන්නේ නෑනි. දන හිසෙන් ඇවිදින එකක් වෙන්නේ නෑනි. එහෙනම් පිළිඳුනි සක්මන පටන් ගන්න මොහොතේ තිබෙන්නා වූ ඇවිදීම, සක්මනේ මැදහරි තිබෙන්නා වූ ඇවිදීම, අවසානයේ තිබෙන්නා වූ ඇවිදීම, සක්මනේ තිබෙන්නා වූ ඇවිදීම, ඔය වගේ සක්මනෙන් සක්මන්ට
අවුරුදු 50ක් භාවනා සක්මන් කරත් පින්නදුනි ඇවිදීමේ වෙනසක් වෙනව නෙමෙයිනේ එතකොට. අපි මේ කකුල ගෙන යනවා, උසවනවා, තබනවා කිව්වොත් බැලු පින්නදුනි කවදද ඒවා එතකොට වෙනස් වෙන්නේ? කවදද ඒවා නතරවන්නේ? ඒවා වෙනස් වීම බලන්න ගියා නම් ඒවා නතර වෙන දවසක් වෙනවා පින්නදුනි වෙනස් වීම බලන්න. ආස්වාසේ නැති වෙන දවසක් බලන්න ගියා නම් පින්නදුනි හුලන් දැල්ලයි නහයයි දෙක නැති වෙන නම් මැරෙන්නම එපාය පින්නදුනි. එහෙනම් මොකද වෙන්නේ? මේක විශ්වාස කළා හරියන්නේ නැහැ. මේක ප්‍රතික්ෂේප කළා හරියන්නේ නැහැ. මේක මානසිකාරය පමණයි කියන එක ප්‍රතික්ෂේප කළා හරියන්නේ නැහැ. ඒක විශ්වාස කළා හරියන්නේ නැහැ. එහෙනම් මොකද්ද කළ යුත්තේ බිනෝදනි? මේ දෙකේ අතරමැදට තමන් එනවා. අතරමැදට තමන් නිසා මෙන්න මේ ධර්මයට අදාළ සියලු කරුණු පිළිබඳව තමන් එනවා මතයකට. මොකද්ද? මම මේවා එකක්වත් දන්නේ නැයි කියන ඒකයි පින්නතුනි මැද තප්පේ. අන්න මැද්දට ආපුවාම දැන් අන්ත දෙකෙන් තමයි නිදහස් වෙලා භාවනාව පටන් ගන්නකොටත් අන්ත දෙකෙන් නෑ. තමන් ඉන්නේ කොහෙද? එතකොට මම දන්නේ නෑ කියන තැනයි. එහෙනම් ඒ මොහොතේ මොකද්ද පුළුවන් වන්නේ? ඒ මොහොතේ දැනගන්න පුළුවන්. මොකද්ද දැනගන්න පුළුවන් වෙන්නේ පින්නතුනි? එහෙනම් ඒ මොහොතේ දැනගන්න පුළුවන් වන්නේ ඒ මොහොතේ හටගත්ත දේ පමණයි. එහෙනම් මොකද්ද හටගත්තේ? ආස්වාසය. එහෙනම් ආස්වාසේ බව කොහොමද දැනගත්තේ? ආස්වාසේ බව දැනගන්න නම් බෑ පින්නතුනි වචනයකින් ඇර වෙන විදියකට. පුළුවන්කම තියනවා නම් මේ ලෝකේ සෑම කෙනෙක්ම සෑම සත්වයක්ම බල්ලපවා මදුරුවපවා මේ අමනුෂ්‍යය පවා පෙරේතය පවා ජපන් ජාතිකය පවා ජර්මන් ජාතිකය පවා සිංහල ජාතිකය පමණ නෙමෙයි සියලු භාෂා කතා කරන අය ආස්වාසය කියලා දැනගන්න ඕන. ආස්වාසය කියන එක මේ අයට දැනගන්න පුළුවන් නම් කවදාම හරි දැනගන්න පුළුවන් වන්නේ සිංහලෙන් ඉගෙනගෙන සිංහල භාෂාව දන්න තාක්කල් පමණයි. එහෙම නැත්නම් ඉංග්‍රීසි එක්කෙනා කියයි breathe in කියලා. breathe in. ආස්වාසය. හුලං ඇතුළට ගියා කියලායි ඔය පරිවර්තනයේම තියෙන බිනදුනි බලන්න. එතකොට මොනතරම් වැරදි පරිවර්තනයක්ද ඒක කියලා. මේ වචනයෙම දීලා දෙන්නේ breathe in කියන එකයි breathe out කියන එකයි ප්‍රාශ්වාස. එතනින් ඉතින් ඉංග්‍රීසියෙන් බණ අහන අය බිනදුනි ආයි මොනවද ඉතින් ඒ අයට දෙයියන්ගෙම පිහිට තමයි. ඔය ඉංග්‍රීසියෙන් බණ අහන්නෙත් දෙයියන්ගේ ගෝලියෝනේ. ඉතින් මේ බණ ඉංග්‍රීසියෙන් කියන්නයි කියලා මොන ඉල්ලීම් ආවත් මේ හාමුදුරන්ගේ තවම ඒවට හම්බුනේ නෑ ප්‍රතිචාරය. මොකද ඔන්න ඔය වැරදියට තියෙනා වූ මේ වචන මාලාව පාවිච්චි කරන ගියොත් යෝනිසෝ මනසිකාර්ය කියනවාද wise attention කියලා ඒගොල්ලෝ දාගෙන ඉන්නේ. අයෝනිසෝ මනසිකාර්ය unwise attention. ඒව තමයි ඔය ධර්මයේ මොකක්ද අර වචන දෙකක් ඉස්සරහට දාලා උගන්වන්නේ අකුරු දෙකක් දාලා. මොකක්ද එකක් දාලා තව එකකුයි තව එකකුයි දාලා ඒකට ධර්මය කියලා දාලා. අන්න ඒවයි කියන්නා වූ දේවල්. ඒක නිසා පින්නදී මේ සියල්ල තමන්ගේ ළඟ තිබෙනා වූ අතුල තිබෙනා වූ කුණු ගොඩ සුද්ධ කරන්නම් පින්නදී මම දන්නේ නැහැ කියලා භාවනාව පටන් ගන්න. ඒකට හුරු වෙන්නයි පින්නදී කියන්නේ. මෙන්න මේ පළවෙනි යෝනිසෝ මනසිකාරයට මම දන්නවා කියන තැන දෙනවා. මොකද්ද දන්නේ? එතකොට මම දන්නේ නැති බවයි දන්නේ. මම දන්නේ නැති බව දන්න නිසා දැන ගැනීමට ඉඩ ලැබෙනවා. මොකද නොදන්න දෙයක් නම් දැනගන්න පුළුවන් වෙනවා. දන්න දෙයක් නම් දැනගන්න දෙයක් නෑනේ පින්නතුනි. දන්නවනේ දැන්නම. බත් නම් දන්නවා. ඉතින් මොනවද ඒ ගැන දැනගන්න තියෙන්නේ? බත් කෑම බඩ පිරෙනවා. එහෙනම් ඉතින් බත් කාපුවාම බඩ පිරෙනවා. ආයි තවත් දැනගන්න දෙයක් ඇත්තේ නෑනේ පින්නතුනි. බත් කාපුවාම බඩ පිරෙනවා. ඒ වගේම වතුර බීපුවාම පිපාසය යනවා. එහෙනම් මේ රෙද්දෙන් දහම ඇඟ වැහෙනවා. අන්න ඒ වගේ මේ තිබෙනා වූ සියලු දේවල් පින්නතුනි දැන් මොනවද මේ? එතකොට අන්න ඒවෙන් ඉවත් වෙන්න මම දන්නේ නැහැ කියන තැනට එනකොට අන්න එතන තියෙනවා යෝනිසෝ මනසිකාරය. ඒ කියන්නේ නොදන්නා බව දන්නා බව. නොදන්නා බව නොදන්නා බවට කියනවා පින්නතුනි අයෝනිසෝ මනසිකාරය. ඒක තමයි මානසිකාරයක් වෙනවා. ඒ බව දන්නේ නැහැ කියන්නේ ඇතුළත කතාවක් තියෙනවා. ඒ බව දන්නේ නැහැ. මොකද එයා මේ හදලා දෙන ආස්වාසය කියන අකුරු ටික එකින් එක හදලා
පෙන්눔 කරන පෙන්නිල්ල දැනගන්න විදියක් නෑ. මොකද ආස්වාසය කියලා දැනගෙන මම වාඩි වුණා නම් භාවනාවට. හැබැයි මම දන්නේ නෑයි කියන බව දැනගෙන වාඩි වුණා නම් ඒ වෙලාවේදී මට එයා හදලා දෙන දේ බලා ගන්න පුළුවන් වෙනවා. මොකද හදනකම් මට දැනගන්න බෑනේ පින්නතුනේ. මම දන්න දෙයක් නම් හදන්න කලින් දැනගන්න පුළුවන්. දැන් තේක ගැන මේ අය දන්න නිසා තේක හදන්න කලින් මේ අය දන්නවනේ තේකේ රූපය මොකද්ද, පාට කොයි ආකාරයෙන්ද, මොකද්ද ස්වરૂපය, මේක පැතලි එකක්ද, හතරස් එකක්ද, රවුම් එකක්ද කියලා. දැන් කිරිබත් කෑල්ල දන්නවනම් කිරිබත් ලිපියේදීම දන්නවනේ කිරිබත් කෑල්ල මේ අය. එහෙනම් කැවුම් ගෙඩිය දන්නවනම් කැවුම් උයන්න කලිනුත් කැවුම් නැති වෙලාවෙත් කැවුම ගැන දන්නවනේ පිළිතුරු. වෙයි කැවුමයි කොකිසයි දෙක එකක් නෙමෙයි කියලා දෙකක් විදියට දන්නවනේ පිළිතුරු. හැබැයි භාවනා වෙලාදී කැවුම බව දැනගන්නත් කොකිසේ බව දැනගන්නත් කොහොමද පිළිතුරු වෙන්න ඕනේ එතකොට? එහෙනම් ඔන්න ඔය දෙකට මොකක් හෝ පැනවිල්ලක් භාවනාව වෙලාවේදී සිද්ධ වෙන්න එපායි. එහෙනම් භාවනා වෙලාවේදී කොහොමද ඔක පනවන්න පුළුවන් වන්නේ? මේ සිංහල භාෂාව දන්න අයට පමණක් නම් කැවුම් තියෙන්නේ. ජපන් භාෂාවෙන්, ජර්මන් භාෂාවෙන්, ඉංග්‍රීසි භාෂාවෙන් කැවුම් නැත්තම් දැන් මොකද්ද වෙන්නේ පිළිතුරු? එහෙනම් කැවුම් දැනගන්නම් මේ පරණ තිබෙනා වූ වචනයක් පමණයි. එහෙනම් ඒ මොහොතේ ප්‍රකටුනේ කැවුම්ද? ඒ මොහොතේ ප්‍රකටුනේ කැවුම් කියන වචනේද? Taman දැනගත්තේ කැවුමද? Taman දැනගත්තේ කැවුම් කියන වචනේ. එවනේ එකින් එක පින්නතුරු නම් ඔන්න ඔය ප්‍රකට වීම දැනගන්නවයි කියන්නේ මොකද්ද? අන්නේ දැන ගැනීම පින්නතුරු මෙතන මේ මොකද්ද උනේ කියලා දැනගන්න මේ අවශ්‍ය වෙන්නේ මොකද්ද? එහෙනම් Taman අවබෝධ මට්ටමකටපත් වෙන එකයි. අන්නේ අවබෝධය උතන ප්‍රකට වීම දැනගන්නවයි කියන එකෙන් කියන්නේ පින්නතුනි අවබෝධය එකයි. ඒක ප්‍රඥාවෙ නැත්නම් ඒක සම්පජන්ණය කියලා කියන්නේ. අන්න එතකොට සතියේ කාර්යභාරී විදිහට Tamanට පෙන්눔 කරනවා මෙන්න යමක් ප්‍රකට වුණා. ඊට පස්සේ සම්පජන්ණේ කාර්යභාරී විදිහට පෙන්눔 කරනවා මොකද්ද ප්‍රකට වුණේ? කොහොමද මම ප්‍රකට වෙච්ච බව දැනගත්තේ? කොහොමද රූපය හටගත්ත බව දැනගත්තේ? එහෙනම් රූපේ හට ගැනීම තුලම පින්නතුනි එහෙනම් හේතුප්‍රත්‍ය සකස් කළ දිනවා. හට ගැනීමේ හේතුප්‍රත්‍ය තුල සකස් වුණා වූ ඵලය තමයි මොකද්ද? ඒ බව දැන ගැනීම. අනේනම් අසතියටපත් වීම නිසාම දැනෙන්නා වූ තොරතුරු තමයි සතිමත් වීම. එහෙනම් අන්න Taman නොදැනුවත්ව තැනක ඉන්නවා. ඒ කියන්නේ සතිමත් තැනක ඉන්නවා. ඉන්නකොට අරමුණ ප්‍රකට වෙනවා. ප්‍රකට වීම හරහා Tamanගේ නොදැනුවත් භාවයේ නැවතවරක් පැත්තකට යනවා. යන්නකොට අන්න ඒ බව දැනගන්නවා. දැන ගැනීම තුලම ආයිත් Taman කොහෙද යන්නේ? නොදැනුවත් භාවයටයි. අන්න පින්නතුනි යෝනිසෝ මනසිකාරයේ ඵලය සතිය. අන්න නොදැනුවත් බව නොදන්නා බව දන්නවා නම් අන්න යෝනිසෝ මනසිකාරය කිව්වා. අන්නේකේ ඵලය සතියයි සම්පජන්ණයයි. නම් ඒ මොහොතේ දැනගන්නවා ඔන්න මොකද්ද දැන් දැනගත්තේ? දැන් දැනගත්තේ ආස්වාසයේද? දැන් දැනගත්තේ සද්දේද? දැන් දැනගත්තේ කුරුල්ලෙක් ගැහුවා කියලාද? දැන් දැනගත්තේ මදුරුවක් ආවා කියලාද? දැන් දැනගත්තේ අම්මා අසනීපයි කියලාද? එහෙම නැත්තම් දැනගත්තේ මොකද්ද? අම්මා අසනීපයි කියන වචනයද? ඔන්න පින්නදුනි මේ මොහොතට එළඹ සිටීම. මේ මොහොතට එළඹ සිටීම. බලන්න පින්නදුනි මොන තරම් සරලද කියලා ධර්මය. හැබැයි මේ එකක්වත් මේ අය විශ්වාස කරනවා නෙමෙයි. මේවා සියල්ල වචන පැනවිලි පමණයි. එහෙනම් මොකද්ද මේ අය විශ්වාස කරෙත්තේ? මේ අය විශ්වාස කළෙත්තේ මෙන්න මේ උපදේශයේ පිළිපැදලා තමා තුලින් තමා පරීක්ෂා කරලා බලනවා කියන එක විතරයි. ඉන් එහාට යමක් මේ බණ වලින් තමා විශ්වාස කරන්න එපා. සියල්ල ප්‍රතික්ෂේප කරන්නත් එපා. පිළිගන්නත් එපා. ඒ ඔක්කොම පැත්තකින් තියන්න. මම දන්නේ නැහැ කියන තැනට එන්න. යෝනිසෝ මනසිකාරයේ පළවෙනි පියවරට ධර්මය නැවත නැවත මෙනෙහි කරන්න. මෙන්න මේ යෝනිසෝ මනසිකාරය කායානුපස්සනාව ප්‍රකට වීම දැන ගැනීම, මෙනෙහි වීම දැන ගැනීම අත්‍යන්ත ලක්ෂණය. කයේ කයක් කියන ඒවා මේ විවිධ වචන රාශියක් මේ අර්ථින එකතුලා ඒ ඔක්කොම මේ ගැඹුරු ධර්ම කරුණු පැත්තකින් ලියලා තියාගන්න පිටුනේ පසු ඒවා අවශ්‍ය වෙලාවදී ගන්න පුළුවන්. මේ පොතේම අගපැත්තේ ඉඳලා පටන් ගන්න
ඉදිරියේදී පාවිච්චි කළ යුතු ධර්ම වචන කියලා ඒවා ඒ අවස්ථාවලදී දාගන්න. දැන් මෙන්න මේ තමන් මේ අත්‍යවශ්‍ය මූලික කරුණු ටික මේකට එකතු වෙනතොට මේ අය දන්නවා දැන් විදර්ශනාව කියන වචනයත් එන්න ඕන. මොකද්ද විදර්ශනාව කියන්නේ? කොහොමද විදර්ශනාව කෙරෙන්නේ? ඇයි විදර්ශනා කළ යුත්තේ? මොකද්ද විදර්ශනා ඥානය කියලා කියන්නේ? කොහොමද විදර්ශනා ඥානය අවබෝධ වෙන්නේ? මොකද මේ අයගෙන් අහන මේ කමටහන් එනකොට ස්වාමීන් වහන්සේ මොනවද අවබෝධ වුණේ කියලා අන්න ඒකට උත්තරේ ලබා ගන්න පුළුවන් භාවනාව තුළදී විදර්ශනාව කියන වචනයත් ඕක ඇතුළේ දාගන්න. මීට පෙරත් මේවට උපදෙස් දීලා තියෙනවා මෙයාට. මේ ධර්ම දේශනාව හරහා මෙතන මේ අතිරේකව ආවා වූ කරුණු රාශියක් මෙයාට දෙනවා. ඒ කරුණුත් එකින් එක මේකට දාගෙන බලන්න පිණුදුනි මොනවද මේකේ මේ තනින් තන වෙන්නේ කියලා පිණුදුනි. බලන්න මොනවද මේ තනින් තන වෙන්නේ කියලා. එතකොට Tamanටම තේරෙවි තමා තුළ තිබෙනා කුණු ගොඩ ටිකෙන් ටික අයින් වෙනකොට කුණු ගොඩ අයින් වීමට සාපේක්ෂව මේ ධර්මයේ කියලා තමයි මෙතෙක් කල් හිතාගෙන හිටියේ. මම දන්නවා කියන එක Tamanගෙන් බැහැර වෙනවා. අන්නේ බැහැර වීම හරහා පින්නදුනේ Tamanගේ විවේක කාලය පුදුම විදියට වැඩි වෙනවා. අන්න පුදුම විදියට විවේක කාලය වැඩි වෙනකොට අරමුණු තව තව කැලි වලට කැඩි කැඩි බලන්න තියෙන හැකියාව වැඩි වෙනවා. වැඩි වෙන තමා නොදැනුවත් අවබෝධ මට්ටම් එන්න වැඩි වෙනවා. අවබෝධ මට්ටම් වලට යන කෙනාට පින්නදුනේ මතක තියාගන්න අවශ්‍යයක් නැහැ. මොකද අවබෝධය තියෙනවා නම් ඇයි මතක තියාගන්නේ? බුදුහාමුදුරන්ගේ නිසා මතකයක් නැහැ. රහතුන් වහන්සේට නිසා මතකයක් නැහැ. මේ ස්වාමින් වහන්සේට මොනම දෙයක්වත් මේ මතකයක් නැහැ. මේ සියල්ල දැන් මොකද වෙලා තින්නේ? මේ මොහොතේ මේ රුවල් නැව ඒ ගහනවා මේ ගහනවා උල්ලංඝ ගහමන පැත්තට යනවා. කොහේ තියලා කොහෙට ඇවිල්ලා කොහෙන් කොහෙට යනවද කියලා මේ ආම්දුරු දන්නේ නැහැ. මේ කියවෙන්නා වූ සියලු වචන මේ ආම්දුරු දැනගන්න පිණුදුනි කොයිද? මේ මොහොතේදී මේ ඇයට ඇහෙන වෙලාවේ විතරයි. හැබැයි ඇහෙනවා මිසක් ඊට පස්සේ එකක්වත් නැහැ. මේක කියලා වුණාද මොනවද කියුණා කියලා දන්නෙත් නැහැ පිණුදුනි. එහෙම්මෙන් ඔන්න ආය අවශ්‍යතාවයක් ආවනම් ආයොනිස්මතු වෙලනවා මොන හරි ටික. ඒකයි පින්නදුනේ ලෝකයෙන් ඉවත් වුණා වූ මෙන්න මේ සංසාරයෙන් ඈතරුණා වූ ගෝර කතරේ නිමාව දැක්කා වූ තැන විදියට තමන් යන්නේ අවබෝධ මට්ටම වලට ක්‍රමානුකූලව මෙන්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. ඒ සඳහා අනිත්‍ය අවබෝධ කරගන්න, දුක අවබෝධ කරගන්න, අනාත්මය අවබෝධ කරගන්න, ධර්මතාවයන් තුන අවබෝධ කරගන්න. මේ අනිත්‍ය පේන්නේ පින්නදුනේ මෙන්න මෙතකොටයි. මොනවද මේ මම බලනකොට විවේකයේ තියෙනවා නම් විවේකයේ තුල මේක කෑලි කෑලි වලට කැඩි කැඩි යනකොට තේරෙනවා මෙන්න තිබෙනා වෙනස් වීම පිනදුනි. ඒ සඳහා ඒ පෞගිය 20 වෙනිදා ඒ කමඨාන් සාකච්ඡාවේදී ස්කයිප් කරන ආසන තමතරතුර ඊට අමතරව තවතරතු ඕනතරම් තියෙනවා. මෙයාට පුළුවන් ගිහිල්ලා YouTube ජාලේ මේ ප්ලේලිස්ට් එකට ගිහිල්ලා මාර්ගඵලලාභී මේ උත්තමයන්ගේ තියෙනා වූ කමඨාන් තියෙන ඕනතරම් එකේ ඒවට ගිහිල්ලා අහලා බලන්න පුළුවන්. ඊවායේ මේ තොරතුරු ඕනතරම් ඇති. ඊට අමතරව විදර්ශනා අධ්‍යක්ීම් සාකච්ඡා තියෙනවා. ඊවායේ තොරතුරු ඕනතරම් ඇති වින්නදුනේ. මේ ආසනදම උදාහරණයක් විදිහට ආවේ මේ මහතුරු දෙන්නෙක් එදා මේ දෙන්නම පුදුමාකාර අවබෝධයටපත් වෙච්ච අය. ඊතරතුරු අහලා බලන්න මේ අය මේකට අහලා ඇති ඒවා. අන්න එමනම් උන්වැ ආකාරයේ මේ පිනදුන් මේ යන්නා වූ ගමන් මාර්ගය තුල ඇයි මේ පළවෙනි යෝනිසමනසිකාරයේ ප්‍රශ්නාර්ථයෙන් දැමිය යුත්තේ කියලා මේ සෙහුඟක් ආයත ප්‍රශ්න මතුවලා තිබුණ නිසා ඒකට පිළිතුරු පිනදුන් මේ දෙන්නේ ඇයි යෝනිසමනසිකාරයේ ප්‍රශ්නාර්ථයෙන් දැමිය යුත්තේ? යෝනිසමනසිකාරයේ ප්‍රශ්නාර්ථයෙන් දැමිය යුත්තේ පිනදුනි තමන් යෝනිසෝමනසිකාරය තුල ඉන්න බව දැන ගැනීමටයි. කියන්නේ මම මේ ලෝකේ යමක් දන්නේ නැහැ කියන තැන ඉඳගෙන බලන එකයි යෝනිසෝමනසිකාරය කියන්නේ. ඒතකොට එනං ඒ මොහතරන්ගත වෙන්න පුළුවන්. ඊට පෙර ඒ දේ දන්නවයි කිව්වොත් බෑනේ බින්නදුනි. ඊට පෙර ඒ දන්නේ නැහැ කියලා අන්න බණ අහපු නිසා මම සූදානම් වෙනවා. යෝනිසෝමනසිකාරය කියන්නේ මොකද්ද කියලා ප්‍රශ්න රාශියම දානවා. මම ඒක නිසා මීට පෙර ඇහිලා තියෙන උලන් හාමුදුරු 59කගේ බණ, මහත්තුරු 10 දෙනෙක්ගේ බණ, මේනින් වහන්සේලා 59කගේ බණ, ඒ සියල්ල ඇතුළේ තියෙනවා මේ බණක් තියෙනවා. ඒ බණ 200 300 ගානක් ඇහිච්ච ඒවා එක සමානයි කියලා හිතන මේ බණ ඊට වඩා වෙනස් පැත්තක දෙන මේවා සංසන්දනය වෙලා තරාදිර දාන්න ඕනේ නෑ. ඒ සියල්ලම එක පැත්තකට දැම්මත් මේක තව පැත්තකට දැම්ම මේ පැත්ත බර වැඩි කියලා මෙයා කියාවි. ඒ එකක්වත් පිළිගන්නේ පා පින්නදුනි. මේ ආම්දුරු කියන්නේ මේ පංච උපාදානස්කන්ධයක් පමණයි. මේ විශ්ව ධර්මතාවයක් පමණයි. මේක මේ ශබ්ද වාහිනී යන්ත්‍රයක් කියන එක පිළිගන්න බැයි ඒකත් වචනයක් පමණයි.
ඒකත් වචනයක් පමණයි. ධර්මතාවයේ තියෙන විශ්වය තුලයි. මම කියන්නේ විශ්වතාවයටයි. විශ්වයේ ධර්මතාවයටයි. මේ අය කියන්නේ විශ්ව ධර්මතාවය පිණුදුනේ නම් මේ ශරීරය නෙමෙයි. හැබැයි මේ කය ප්‍රතික්ෂේප කරන කියනවා නෙමෙයි. කය නෙමෙයි කියලා හිතන්න යනවා කියනවත් නෙමෙයි. කයයි කියලා හිතන්න කියනවත් නෙමෙයි. එහෙම නැතුව වෙන දෙයක් කියලා හිතන්නයි කියනවත් නෙමෙයි. සියල්ල පැත්තකට යනවා තමයි. නැවත නැවත ප්‍රශ්න වලින් මහන්න පළවෙනි යෝනිසමනසිකාරයේ වෙයි පළවෙනි යෝනිසම අහපු ප්‍රශ්නයකට තීද්දි දෙවෙනි යෝනිසමන ශනියෙන් යන්න එපා. ගියෝ තින් පින්නදුනේ අතන් තිබෙන්නා වූ දේවල් ගෙනල්ලා මෙතන පෙන්නන මොකද එයාගේ කාර්යභාරය ඒකයි. ඒ නිසා පුංචි විවේකයක් අරගෙන දෙවෙනි යෝනිසමනසිකාරය ගිහිල්ලා තමන්ගේ භාවනාවට සූදානම් වෙලා භාවනාවේදී මං කළ යුත්තේ මේ මගේ අරමුණු ටිකට කොටු වෙන්න ඕන. අන්නේ නම් අරමුණු ටික නැවත නැවත කියාගන්නේ අරමුණු ටිකට පමණක් කොටු යුතු නිසායි. භාවනාවේදී අරමුණු වලට කොටු වුණා නම් පිනදුනේ මොනවාවත් ප්‍රශ්නයක් නැහැ. Tamanට අත්දකින්න තියෙන්නේ අනිත්‍ය පමණයි. මොනවාවත් කවන්නේ අත්දැකීම තියෙන්නේ අනිත්‍ය පමණයි. ඉන්නේ අනිත්‍ය අත්දැකීම සඳහා අවබෝධ මට්ටමට යනවා මේ පිනදුන මේ බණිනුත් අතිරේක ප්‍රතිඵල රාශියක් ලැබේ බිනුදුනි. අතිරේක තොරතුරු විශාල ප්‍රමාණයක් තියෙනවා. යෝනිසෝ මනසිකාරයේ එයි මෙන්න මේ ආකාරයට කොටස් වෙලාවේ මේ කොටස් පහක් තිබ්බට මේ පිනුදුන දැන් කොටස් තුනක් පමණයි අදාළ වන්නේ. 4 පහ අදාළ වෙන්නේ නැහැ. හැබැයි ඒක අදාළ වෙනා තින්නවනම් ඒ ඇයට සඳහා උපදෙස් ලැබිලා ඇති. ඒ ආකාරයට පාවිච්චි කරන්න. අන්නේ සඳහා මේ පිනුදුන මේ ලැබිලා තිබෙනා වූ අතිරේක ධර්ම ඥානයත් තමන්ගේ මේ කාර්යයන් කරයාට තමන්ගේ මේ කාර්යන ප්‍රතිඵල ලබනවා උපකාරී වෙන්න පුළුවන් කියන එක මේ පින්නතුන්ට දැන් අවබෝධ වෙනවා ඇති පින්නතුන්. භාවනා නොකරන පින්නතුනි ඕක අභ්‍යන්තරයට ඇතුල් වෙන්න විදියක් නැහැ. මොකද ආයිත් බලන්නේ ඇටමස්නහර දිහා. ආයිත් බලන්නේ මේ ඉස්මුදුනේ ඉඳලා දෙපතුළු දක්වා මේ හැමෙන් වට වෙලා තිබෙනා වූ ශරීරය මේ මම කියා ගන්නා වූ මගේ කියා ගන්නා වූ මගේ ආත්මය කියා ගන්නා වූ මෙන්න මේ කය කියලා මෙයයි කියන්නේ මෙන්න මේ ශරීරයටයි. හැබැයි බුදු පියාණන් වහන්සේ එදා ඒ බෝධි මූලයේදී අවබෝධ කරගත්තා වූ කය නම් ඒක නෙමෙයි පින්නතුනි. මේ අය එක විශ්වාස කළ යුතු නෑ. මේ අය එක පිළිගත යුතු නෑ. මේ පින්නතුන් විශ්වාස කළ යුත්තේ මේ පින්නතුන් පිළිගත යුත්තේ තමන්ගේ අත්දැකීම පමණයි. තමන්ගේ අත්දැකීම පමණයි. එහෙනම් අන්නේ අත්දැකීමෙන් තියෙන්නේ ඒ අත්දැකීම ලබාගත හැක්කේ ඒ අත්දැකීම ලැබෙන්නේ භාවනාවකින් පමණයි. එහෙනම් භාවනාව කියන්නේ කල්පනා කිරීම නෙමෙයි කියන එක. කල්පනා කිරීම කියන්නේ භාවනාව නතර කරනවායි කියන එක තමයි දැන් මේ පින්නතුන් භාවනාවේදී ලබන්නා වූ අත්දැකීම. භාවනාවේදී ලබන්නා අත්දැකීම භාවනාවේදී වෙන්නේ කල්පනා කරොත් භාවනාව නතර වෙන එකයි. කල්පනාව නතර වෙච්ච මොහොතේ භාවනාව සිද්ධ වෙච්ච බවයි අවබෝධය. දකුණ සද්දයක් ආස්වාසය එහෙනම් ඒ එන්නතොටම ඒක ප්‍රකට වෙනකොටම මේක තමයි මේ රූපේ හට ගැනීම තුලම දැන ගැනීමට අවශ්‍ය හේතු ප්‍රත්‍ය සකස් කිරීම. රූපයක් කියන හට ගැනීම තුල හට ගන්නා වූ හේතු ප්‍රත්‍ය තුල රූපයක් බව දැන ගැනීම. එහෙනම් කොහොමද මේ මොහොතේදී රූපේ දකින්න වෙන්නේ? මේ මොහොතේදී නම් රූපේ පින්නතුනි මලේ තියනවද, අම්මගේ තියනවද, එහෙම නැත්නම් ගෙම්බගේ තියනවද කියලා දැන් මේ පින්නතුණු තේරෙනවා. මොකද මේක දැනගත්තේ මේ සක්මන වෙලාවේ. සක්මන වෙලාවේ නම් ඒ රූපයක් කියන එක දැනගන්න පෙර හෝ දැන ගැනීමත් සමග ඊළඟ ආසන්නතම එක විදියට මේ අය මල නම් කියුනේ නැහැ. මලක් බව ඒ මොහොතේ දැනගත්තේ නැහැ. මල දැනගත්තා නම් පින්නතුනි මල දැනගැනීමේ ඊළඟ මොහොත තමයි මල දැනගත්තා වූ බවට දැනගැනීම. මල කියන එක දැනගැනීම. එහෙනම් මල කියන මෙන්න මේ වචනයක් බව දැනගැනීම. මල කියන්නේ වචනයක් බව දැනගැනීම. දැනගන්න පුළුවන් වෙන්නේ පින්නතුනි මලද එහෙම නැත්නම් මල බවද කියන එක තමයි දැන් මෙන්න මේ භාවනාවෙන් අවබෝධ වෙන්නේ. දැනගත්ත හැක්කේ අම්මද
අම්මා කියන බව දැනගත්තු බවද? අම්මවද දකින්න අම්මා දකින්නවද? එතකොට අම්මා දකින්නවා නම් මේ අය අම්මව දකින්න පුළුවන් වන්නේ මේ අයට අම්මා තමා ඉස්සරහා ඉන්නවනම් පමණයි. එතකොට එහෙනම් අම්මා මැරිච්ච දාට ආයි අම්මා දැකිල්ලක් නැහැ. අම්මා තමන්ගේ ඉස්සරහා නැති දාට අම්මා දැකිල්ලක් නැහැ. අම්මා තමන්ගේ පිටිපස්සේ හිටියත් තමන්ට අම්මා දකින්න හම් වෙන්නේ නැහැ පිටු. කොහොමද එහෙනම් ගෙදරදී අම්මා කියන්නේ? මොකද ගෙදරදී මේ අම්මා කියලා කියන්නේ අම්මා පේන්නේ නැති වෙලාවෙදීනේ. අම්මා ඉස්සරහා ඉන්නවනම් අම්මා කියනව නෙමෙයිනේ අහන්නේ තමන්ට අවශ්‍ය දෙන්නේ. අම්මා තමන්ට පේන්නේ නැති තැනක ඉන්නවනම් අම්මට කතා කරලා නේද පින්නතුනි අවශ්‍ය දේ ඉල්ලන්නේ. අම්මේ බඩගිනි කියලා කියන්නේ අම්මා ඉස්සරහට ඇවිල්ලා නෙවෙයිනේ. අම්මා ඉස්සරහා ඉන්නවනම් කියන්නේ බඩගිනි කියලානේ පින්නතුනි. අම්මා නැත්තම් බලනවා අම්මා කොහෙද ඉන්නේ කියලා අම්මව හොයලයි බඩගිනි කියලා කියන්නේ. එහෙනම් අම්මව හෙව්වේ කොහොමද පින්නතුනි? අම්මා ඉස්සරහා නම් අම්මා දැක්කේ. එහෙනම් අම්මා දැක්කේ අම්මා ඉස්සරහාද? නැත්නම් අම්මා දැක්කේ අම්මා පස්සේද? අම්මා දැක්කේ අම්මගේ දකුණු පැත්තේද වම් පැත්තේද උඩින්ද පහළින්ද කියලා දැන් අවබෝධ කරගන්න පුළුවන්. භාවනා වෙලාවේදී සක්මනේදී අම්මා අසනීපයි කියලා දැනගත් වෙලාව. සක්මනේදී අම්මා අසනීපයි කියලා දැනගත්. කොහොමද මේ මොහොතේ බව දැනගත්? තමන් ඉන්නේ ගෙදරත් නෙමෙයි, තමන් ඉන්නේ ස්පීසාරෙත් නෙමෙයි, තමන් ඉන්නේ අම්මා ඉස්සරහත් නෙමෙයි, තමන් ඉන්නේ මේ කියන්නා වූ තමන් කියන්නේ පින්නතුනි මේ වෙලාවේ මෙන්න මේ ඇටමස්නහර. මේ අය කියන විදිහට. ඒකට අම්මා කියන්නේ අම්මගේ ඇටමස්නහරයි වෙලාවයි. ඒකට අම්මගේ ඇටමස්නහරේ තමා ඉස්සරහා නෑ. තමා ඉන්නේ අම්මා ඉන්නේ ස්ථානයේ බැලුවොතින් කිලෝමීටර් 100ක් 200ක් වෙනස් වෙලා ඉන්න පුළුවන්. සමහර ලාවට 1000ක් වෙනස් වෙලා ඉන්න පුළුවන්. තමා ඉන්නේ භාවනා මධ්‍යස්ථානයේ. ආරණ්‍ය සේනාසනේ. භාවනා ශාලාවේ වාඩි වෙලා S2 පියාගෙන. S2කුත් නැහැ, අම්මා ඉස්සරහත් නැහැ, රූප බැලිල්ලකුත් නැහැ. හැබැයි අම්මා අසනීපයි කියලා දැනගත්තා. අම්මා අසනීපයි. එහෙම නැත්නම් අම්මා මැරිලා. අම්මා මැරිලා. එහෙම නැත්නම් ඕනේ එකක් තිබුණා. රස්සාව ගැන වෙන්න පුළුවන්, සල්ලි ගැන වෙන්න පුළුවන්, දුව ගැන වෙන්න පුළුවන්, පුතා ගැන වෙන්න පුළුවන්, මහත්තයා ගැන, භාර්යාව ගැන, රට ගැන, ජාතිය ගැන, ආගම ගැන, එංගලන්තේ ගැන, ඇමරිකාව ගැන, සුලිසුලන් ගැන, එහෙම නැත්නම් ගංවතුර ගැන, ක්‍රිකට් ගැන, වොලිබෝල් ගැන, ඕන දෙයක්, බෝංචි ගැන, බණ්ඩක්ක ගැන කොයි දේ දැනගත්ත පින්න. එහෙනම් මේ හැමදේම දැනගන්න පුළුවන් වන්නේ මේ අය මේ ඇටමස් නහරවල තියෙනවා නම් මේවා ඇටමස් නහර තියෙනවා නම් ඒ ඇටමස් නහර වලට සම්බන්ධ අනිත් ඇටමස් නහරත් ළඟ තියෙන වෙලාව විතරයි දැනගන්නේ. එහෙනම් බෝංචි දකින්න නම් බෝංචි ඉස්සරහම තියෙන්න වෙනවා. බණ්ඩක්ක දකින්න නම් බණ්ඩක්ක ඉස්සරහම දකින්න වෙනවා. ඇමරිකාව දකින්න නම් ඇමරිකාවටම යන්න වෙනවා. එංගලන්තේ දකින්න නම් එංගලන්තෙම ඉන්න වෙනවා. ඔන්න බලන්න පිනදුනි සරලව භාවනා අත්දැකි. එහෙනම් මෙන්න මේ මට්ටමට මේ පටලැවිලා ඉන්නා වූ තම මොකක් නිසාද පිනදුනි මේ සම්මුතිය තුල මේ ලෝකයක් කියලා මවාගෙන මේ අනන්තවත් සංසාරයේ පුරාවට අනන්තවත් බුදවරු පහළ වුණා නම් අනන්තවත් බුදවරු පහළ නොවුණා වූ අනන්තවත් කාලය ඊට වඩා වැඩි කියන එක පිළිබඳව දැන් මේ බණ ඇහෙන පිනතුන්ට සැකයක් නැති නිසා දන්නවා නම් මේ අනන්තවත් සංසාරය පුරාවට මෙන්න මේ අනන්තවත් ආත්ම ලබලා ඉපදිලා මිනිස්සු වෙලා වෙන්න පුළුවන්, බල්ලෝ වෙලා වෙන්න පුළුවන්, ගෙම්බෝ වෙලා වෙන්න පුළුවන්, පෙරේතයෝ වෙන්න පුළුවන්, යක්ෂයෝ වෙලා, කුම්බාණ්ඩයෝ වෙලා, දෙවිවරු වෙලා, බ්‍රහ්මයෝ වෙලා, කවුරු වෙලා හිටියත් පින්නෝ ඒ වගේ නරපණුව වෙලා, මාළු වෙලා, මැස්සෝ වෙලා, ඉස්සෝ වෙලා, කාල් මැස්සෝ වෙලා කොයි ආකාරයේ ආවත් පිනොදුනි මේ සිද්ධ වෙලා තිබෙනා වූ එකම කෙන්ගෙඩිය එකම ක්‍රියාවලිය මොකක්ද? සිද්ධ වෙලා තිබෙනා වූ එකම ක්‍රියාවලිය මෙන්න මේ විදියට මේ සංඥාවක් තුල ජීවත් වීම. සංඥාවක් තුල ජීවත් වීම මාළුවා කරන්නේත් පිනොදුනි ඕක නේද? බල්ලා කරන්නේත් ඕක නේද? මදුරුවා මැස්සා කරන්නේත් ඕක නේද? මදුරුවට නැද්ද මේ පැහැදිලි සංඥාවක් මිනිස්යවයි හරකවයි වෙන් කරගන්න.
ඌ හරක ගැංගේ ගිහිල්ලා ලේවුරා බොන්න යන්නේ නැහෙනි පින්නතුනි මදුරුව. ඌ ලේවුරා බොන්න එන්නේ මිනිස්සයව හොයාගෙන. එහෙනම් ගේ ඇතුලේ මිනිස්සෙ ඉන්නේ කොතනද කියලා දැනගන්න ඌට කාගෙන්වත් දැන්වීමක් අවශ්‍යයි. රූපවාහිනියේ වැඩ කරනවද? අන්න දැන් මේ ගෙදර මහත්තුරු ඉන්නේ ආවල් කාමරවලයි කියලා ඒ කාමරින් කාමරයට මාරු කළා මේ කාමරේ තිබෙන්නා වූ මේ අල්මාරියේ ගිහිල්ලා අල්මාරියේ ලේ හොයන්නේ නැතුව කාමරේ තිබෙන්නා වූ බිත්තියේ ලේ හොයන්නේ නැතුව කාමරේ තිබෙන්නා වූ ඇඳේ ලේ හොයන්නේ නැතුව කාමරේ තිබෙන්නා වූ ඇඳ මිට්ටමේ ලේ හොයන්නේ නැතුව කාමරේ තියෙනා වූ මේ මෙට්ටේ උඩ ලේ හොයන්නේ නැතුව කොට්ටේ උඩ ලේ හොයන්නේ නැතුව නැත්නම් කාමරේ තිබෙන්නා වූ විදුලි බල්බ් එකේ ලේ හොයන්නේ නැතුව කොහෙද මූ ලේ හොයාගන්නේ? කොහොට ඇවිල්ලා ලේ හොයාගන්න. අන්න බලන්න මෙන්න මේ ආකාරයේ දැනීමක් නිපින්නතුන් විසිය. එහෙනම් උන් ඔය දැනීම හොයාගෙන යනකොට මේ කෑම කන්න ඕනයි කියලා බඩගිනිුනාම මේ අය බත් හොයාගෙන යනවා වගේ කුස්සියට. මදුරුව කොහොමද යන්නේ? 140 කියන කොට පින්නතුනි කාටද හිතා ගන්න පුළුවන් ඊළඟට එන්නේ කීයද කියලා කොහොමද කවුද දැනගන්නේ? එහෙනම් මේක ඇහෙන්න කලින් කාට හරි දැනගන්න පුළුවන්ද? එහෙනම් මෙන්න මේ ඇතුළත කතාවත් Taman හොයාගෙන එනකොට පින්නතුනි Tamanට දැනගන්න පුළුවන් වෙනවද ඇතුළත කතාව එයා ඉවර කරනක. එහෙනම් ඔන්න ඇතුළත කතාව එයා ඉවර කරනකොට දැන් ඊළඟට තිබෙනවා අනිත් එක්කෙනාගේ කාර්ය මොකද පින්නතුනි? දැන ගැනීම. අන්න යමක් ප්‍රකට වුණාද ඒ බව දන්නවද? යමක් ප්‍රකට වුණාද ඒ බව දන්නවද? එහෙනම් පින්නතුනි කොහොමද මේ ප්‍රකට වෙච්ච දේ දැනගන්නේ? එහෙනම් දැනගත හැක්කේ මොකද්ද? දැනගත හැක්කේ ඒ බව පමණයි. මොකද්ද ඒ බව කියන්නේ? ප්‍රකට වෙච්ච බව. ප්‍රකට වෙච්ච බව. දැන් ඔන්න මේ පින්නතුන් මේ බණ විශ්වාස කරන්න එපා පින්නතුනි. මේ ආම්දුර කිව්වම නැත්නම් මේ ශබ්දවාහිනී යන්ත්‍රයෙන් ප්‍රකාශ වෙච්ච නිසා අපි විශ්වාස කළ යුතුයිනේ. මේ ආම්දුර මේවා අත්දැකලා ඇතිනේ. එහෙනම් මේක මම විශ්වාස කළ යුතුයිනේ. ඒක නෙමෙයි පින්නතුනි තමා තුලින් දකින්නක. ඒක නෙමෙයි ශ්‍රද්ධාව කියන්නේ. ඒක නෙමෙයි ශ්‍රද්ධාව කියන්නේ. දැන් එනං මීට පෙර මෙවන් වූ බණ අනන්තව සංසාරේ Tamanට ඇහිලා තියෙනවනේ පින්නතුනි. අනන්තව සංසාරේ ඇහිච්ච බව දන්නේ නැයි කියලා මේ භවයේදී Tamanට මේ බණේම තව විවිධ වූ ආකාරයන්ගෙන් විවිධ වූ ස්වාමින් වහන්සේලා හරහා විවිධ වූ මහත්තුරු හරහා නෝනලා හරහා මෙහෙණින් වහන්සේලා හරහා විවිධ ආකාරයෙන් Tamanට මේ බණේම හෝ මීට සමාන බණ හෝ ඇහිලා තියෙනවනේ පින්නතුනි. කායානුපස්සනාව කියන්නේ මොකද්ද? සතර සතිපට්ඨානය කියන්නේ මොකද්ද? කොහොමද භාවනා කරන්නේ? ආනාපාන සති භාවනාව කියන්නේ මොකද්ද? පර්යංක භාවනාව කියන්නේ මොකද්ද? එයි පර්යංක භාවනාව කරන්නේ? කොහොමද කායානුපස්සනාව කරන්නේ? කොහොමද ආනාපාන සති සමාධි සූත්‍රය කරන්නේ? කොහොමද ආස්වාසය දකින්නේ? කොහොමද ආස්වාසය දිගට දකින්නේ? කොහොමද ආස්වාසය අඳුනගන්නේ? ආස්වාසය ප්‍රාස්වාසය නෙමෙයි කියලා දැනගන්නේ කොහොමද? ප්‍රාස්වාසය අඳුනගන්නේ කොහොමද? මෙන්න මේ විදිහට මේ පින්නතුන්ට විවිධ ආකාරයෙන් පින්නතුනි මේ බණ ඇහිලා තියෙනවනේ. සමහර මේ පින්නතුන් කියාවි මේ භවයේදී නම් ස්වාමින් වහන්සේ තවම මම එහෙම බණක් අහලා භාවනා කරේ නැහැ. මට දැනෙන විදිහට භාවනා කරා. වෙනතන් පොත්වල තිබුණු විදිහට කරා. නැත්නම් එක එක්කෙනා කියපු විදිහට කරා. හැබැයි හරියට පිළිවෙලකට නම් කරේ නැහැ. වැඩි පිරිසක් එහෙම තමයි කියන්නේ. කොයි ආකාරයෙන් වුණත් පින්නතුනි දැනට Taman තුල මැවිච්ච මතයක් Tamanගේ දිට්ඨියක් තියෙනවා මේ සම්බන්ධයෙන්. මොකද්ද මේ කායානුපස්සනාව කියන්නේ? ඒතර කය කියනකොටම පින්නතුනි මේ අය පුංචි දවසේ ඉඳලම කය කියලා කිව්වේ මේ ශරීරයටනේ. ඒක ඒ මතය ඒ දිට්ඨිය Taman ළඟ තියෙනවනේ මේ බව දැනගන්න පටන් ගත්තු අවුරුද්දක් දෙකක් යන කාලේ ඉඳලම කය කියන්නේ මම කියන්නේ මේ ශරීරය, කය කියන්නේ මේ ශරීරය, මේ ඇඟ තමයි කය කියන්නේ කියලා. ඒකට පින්නතුනි බුද්ධාගම අහගන්න වූ මේ බුද්ධාගම පන්තියට යන්නේ නැත්නම් මේ පහේ ශිෂ්‍යත්වයේදී මේ ඉගෙන ගන්න නැත්නම් මේ දහම් පාසලේදී ඉගෙන ගන්න අවශ්‍ය උනේ නෑ මේ ටික.
කය කියන එක දල වශයෙන් දැක්කිච්ච ඉඳලා මේකනේ සතෙක් දැක්කම දුවන්නේ තමන්ගේ කය ආරක්ෂා කරගන්න. කවුරු හරි ගහනකොට පැත්තකට පයින්නේ කය ආරක්ෂා කරගන්න. ඒක කාට හරි ගහන්න ඕන නම් කයටනේ ගහන්නේ එයාගේ. ඒක තමාගේ කය මේ මගේ ඇඟ, එයාගේ ඇඟ කියලා ඒ දෙකනේ පින්නතුනිම කරන්නේ. මේකනේ නාවන්නේ, මේකටනේ කවන්නේ, මේකටනේ පොවන්නේ, මේකටනේ ඇඳුම් අඳන්නේ, මේකටනේ සුවඳ විලවුන් දැල්ලන්නේ, සෙන් පවුඩර් දාන්නේ, මේකටනේ පින්නතුනි. ඇඳුම් අඳවන්නේ, ඇඳුම් ගේන්නේ විවිධාකාර හැඩතල වලට මේ ඇඟේ තිබෙනා විරියව්වටනේ. කොයිවද පෙන්වන්න ඕන එළියට, කොයිවද නොපෙන්වන්න ඕන කියලා අන්න පෙන්වී යුතු දේවල් වහලා නොපෙන්වී යුතු දේවල් එළියට දාන්නේ පින්නතුනි ඇඳුම් දාලා. මේ කයනේ එතකොට මගේනේ ඒක. මගේ මෙන්න මේ තැන පෙන්නගෙන ගියා නම් ඒක පෙන්නන්නේ නෑයි කියලා මම හිතාගෙන හැබැයි එතකොට මට තව මොන හරි ලැබෙයි කියලා මේ කාන්තාවන්ගේ විලාසිතා තියෙන පිරිමේ වෙනුවට ඇවුල වවාගෙන කොණ්ඩේ වවාගෙන විවිධාකාර හැඩතල දාගෙන යන්නේ. මෙන්න මෙහෙම කරොත් මේ විදියට මාව පෙනේවි, මෙහෙම කරොත් මෙහෙම පෙනේවි කියලා කණ්ණාඩියේ ඉස්සරහා දැන් මනමාලියේ කන්දවන්නේ පැය 3-4ක්. පෝරුවේ නගින්නේ දවල් 10ට 11ට. හැබැයි අඳින්න පටන් ගන්නේ කලින් දවස් රාත්‍රියේ 10ට. අඳවන්න පටන් ගන්න. 3-4ක් වටේ ඉඳගෙන අඳවන්නේ පින්නතුනි. මේ සෙන් පවුඩර් වටේ තියාගෙන ඔක්කොම දාගෙන මේ කටු ලක්ෂ ගාණක් තියාගෙන රෙදි කෑලි 10ක් 15ක් තියාගෙන අරෙන් ගගා මෙහෙන් ගගා ඒ ඔක්කොම කරේ පින්නතුනි මේ කයටනේ. දැන් එහෙමනම් එහෙම තමන්ගේ විශ්වාසයක් තිබුණා වූ කය මේ බණ එක දවසක් ඇහුණා නෙමෙයි මේ 146ම ඇහුණයි කියලා වෙනස් වෙයිද පින්නතුනි තමන්ගේ දිට්ඨිය. වෙනස් වෙයිද තමන්ගේ මේ තිබෙනා වූ මතය, මතකය, විශ්වාසය, ඇදහිීම, පිළිගැනීම. මේකට තමයි මම මේ කෑම දුන්නේ. මේකට කෑම හොඳ જાතිය දුන්න නිසා, විටමින් තියෙනවා දුන්න නිසා, ප්‍රෝටීන් තිබෙන දේවල් දුන්න නිසා, ඊට අමතරව කඩෙන් ගෙනල්ලා විටමින් වර්ගත් පෝපු නිසා නේද මගේ මේ ඇඟ මහත් උනේ. මේක ලස්සන උනේ. මේක රෙක්සෝනා ගාපු නිසා නේද මේ මම ලස්සනට ඉන්නේ. තරුණ දුව වගේ ඉන්නේ. ආච්චි වගේ නැතුව අවුරුදු 60 වුණාට මම 20 වගේ කෙල්ලෙක් ළමිසෙක් වගේ පේන්නේ මාව. මේ රෙක්සෝනා ගාපු නිසා නේද? ලුක්ස්ද ගාපු නිසා නේද? දැන් තේරෙනව නේද ඒක? මෙන්න මේ වගේ මොන්නතරම් මේ හොදිව් වෙනකොට තේරෙලා තෝරනවා. කිරිපිටි පැට්ටේ ගන්නකොට කඩේට ගිහලා කොච්චර තෝරනවද? ඒ සඳහා ඇඩ්වර්ටයිස්මන්ට් කොච්චරක් බලනවද? ඒ සඳහා එක එක්කෙනත් එක මොනතරම් කතා කරනවද? දොස්තර මාත්‍රු හම්බෙලා උපදෙස් ගන්නවද? කොහොමද මේ පෝෂදායී ආහාර වේලක් සකස් කරගන්නේ? ඒ සඳහා මොනතරම් රූපවාහිනී වැඩසටහන් බැලුවද? මොනතරම් ප්‍රදර්ශන බලන්න ගියාද? ෆුඩ් ෆෙස්ටිවල් බලන්න ගියාද? ආහාර ප්‍රදර්ශන බලන්න, පොත් ප්‍රදර්ශන බලන්න, අන්නේ වගේ වෛද්‍ය ප්‍රදර්ශන බලන්න. ඔය ඔක්කොම කළා පිනදුනි මේ කය මෙන්න මේ රූපය මේ ඇටමස් නාහර ටික මම කියන එකට මේක තමයි රූපය කියන්නේ, මේක තමයි මේ කය කියන්නේ. එහෙනම් බුදුහාමුදුරුවෝ මේක තමයි බලන්න කියත් කියලා මෙන්න මේ කායානුපස්සනාව ඇහෙනකොටම මහණෙනි කයක් පරීක්ෂා කරන්න කියනකොට වෙනුදුනි ඔන්න ඔය විදිහට Taman මේ කය කියලා දාගෙන හිටපු ටික නෙමෙයිද දැන් Tamanගේ මතකයට නැවත යන්නේ. එතකොට කායානුපස්සනාව කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්න අවශ්‍ය වෙනවද? කයක් කියනකොටම Taman මේ සියලු දේවල් එහෙනම් කයක් කියන්නේ මෙහෙනම් මේ මුළු ඇඟ තුල තිබෙනා වූ ඇහැ තමයි බලන්න ඕනේ. මේ මුළු ඇඟ තුල තිබෙනා වූ හෘදේ වස්තුව තමයි බලන්න ඕනේ. මොකද ඒකටත් බණ මේ පිණුතුන්ට ඇහුණානේ. ඇහැ බලන්න, ඇහැ තියෙනවා, ඇහැ නිසා රූප පේනවා. මෙන්න මේමයි මේ ඇහැ තියෙන්නේ. මෙන්න මෙතනයි රූපේ තියෙන්නේ කියලා අර ගියා වූ පන්තියේ මහත්තයා විසිල් ගගහා මේ පාට පැන්සල් පාට පෑන් 10ක් 15ක් ගෙනල්ලා රතු පාටෙන්, නිල් පාටෙන්, කොළ පාටෙන්, තැඹිලි පාටෙන්, දුඹුරු පාටෙන් ඇඳ පෙන්නවා නේද තමයි. ඒ පෙන්නපු ඇහත් එක්ක දැන් මේ වෙලාවේ දැන් අන්න අර රූප බලලා ඒ ඇඳපු ඒ ටික ඔක්කොම තමන්ගේ ළඟ තියද්දී පුංචි කාලේ ඉඳලා මම හිතාගෙන හිටපු කයයි ඒ මහත්තයා කියපු කයයි දැන් තමන්ට ගැළපිලානේ තියෙන පිනතුනේ.
තමන්ට ගැළපීලා තිබුණා වූ ඒකයි ඇත්ත තමයි. අනේ සර් නම් බුදු වෙලා තමයි ඉන්නේ. බුදු වෙච්ච ඒ සර් කියන්නේ මම පිළිගන්නවා කියලා තමන් ඒ හරහා තවත් මතයක් හදාගත්තේ නැද්ද පින්නතුනි? අන්නේ හදාගත්තු මතයත් එක්ක මෙන්න මේ හාමුදුරුවෝ ආකාරයට ලෝකෙ වටේ ගිහිල්ලා මේ උගන්වපු දේවල් අරා තමන් හදාගත්තු මතයයි අර පුංචි කාලේ ඉඳලා ආවා වූ මතයයි දෙක ගැළපිලා එකට එක තියෙනකොට තකට තක තියලා තිනකොට දැන් ඊට එහා බණක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කයේ කයක් අත්දකින්න මානිනි කියලා. තමන් ඒතකොට කය කියන්නේ කයේ කයක් කියලා පෙන්වදුනි. ඔය විදියට මෙන්න මේවා සම්බන්ධ කරලා තිබෙනා වූ මේ තොරතුරට නෙමෙයිද නැවත තමන් අනුගත වෙන්නේ කියලා දැන් තමන් බලන්න පිනදුනි. භාවනාවේ අත්දැකීම තවම තමන්ට ලැබුණේ නැත්නම් මෙන්න මේ අත්දැකීම ලබා ගන්න බැරි ඔන්න ඔතන තමන් හිර වෙලා නේද කියන එක දැන් තමන්ට තේරෙනවා. අත්දැකීම ලබාගත්තු අය ඒ අත්දැකීම් ලබා ගැනීම සඳහා අනුගමනය කරපු ක්‍රියාමාර්ගය තමා අනුගමනය කරේ නැති නිසා නේද මේක උනේ කියන මෙන්න මේ අවබෝධයට තමන්පත් වෙනවා නම් අන්න එතෙන්දී දැන් තමන්ට පැහැදිලි විසඳුමක් ලැබිලා තියෙනවා. මෙන්න මේ 146 වතාවක් ආවා වූ ගිහි ගෙදරදීම නිවනට ප්‍රවිෂ්ඨ වීම පමණක් නෙමෙයි ඉන් එහා ගියා වූ දැන් අවුරුදු 2මාරකට ආසන්න කාලයක් තිස්සේ මේ යටියන්තොට සිරිසමන සෙනසුනේ ආරම්භ වුණා වූ මෙන්න මේ ධම්මානුධම්ම ප්‍රතිපදා ක්‍රියාපිළිවෙලත් මම දැන් මෙතන කියන මෙන්න මේ වැඩපිළිවෙල තුල පින්නතු මම දැන් මෙතන කියන මෙන්න මේ වැඩපිළිවෙල තුල මේ වෙනම ආකාරයේ වැඩපිළිවෙල සකස් වෙලා තියෙන්නේ මේ ස්වාමින් වහන්සේ කරපු එකක් නෙමෙයි කියලා මේ පිටුන් දන්නවා. ඒක එහෙමනම් මේ පින්නතුන්ගේ කුසල් වූ අකුසල් හරහා මේ පින්නතුන් වෙනුවෙන් තමා තුලින් තමා අත්දකින්න ගොඩ නැගුණා වූ තවත් මේ පැනවිල්ලක්වත් අදිවචන සම්පස්සයක් පමණයි. එහෙනම් මෙන්න මේ වැඩපිළිවෙල තුල පින්නතුනි මේ කියවෙන්නා වූ එකම දෙයක්වත් විශ්වාස කරන්න පිළිගන්න ඒක තමයි ඇත්ත කියලා කියන්න නැවත නැවත කියන එක නෙමෙයි කියවෙන්නේ. තමා තුලින් පරීක්ෂා කරන්න නම් විය යුත්තේ මොකද්ද පින්නතුනි? ඒතකොට කලින් අහලා තිබෙන දේවල් පුංචි කාලේ මම කය කියලා දැනගත්තේ මේ ශරීරය තමයි මම ආරක්ෂා කරගත්තේ මේක තමයි හුළඟෙන් වහගත්තේ මේක තමයි හීතලෙන් වහගත්තේ මේක තමයි උෂ්ණයෙන් ආරක්ෂා කරගත්තේ මේක දියුණු කරගන්න තමයි මේක ලස්සන කරගන්න තමයි කෑම දුන්නේ අනිත් දේවල් කරේ කියන කය ඒක පිළිගන්න එපා කියනවත් නෙමෙයි ඒක ප්‍රතික්ෂේප කරන්නත් එපා. ඊට පස්සේ අර පන්තියට ගිහිල්ලා අර හාමුදුරුවෝ කියපු ආකාරයට පාඨපන්සල් වලින් ඇඳලා පෙන්නපු ආකාරයට ඒ ඇහැ කියන එක කන කියන එක ඒක විශ්වාස කරන්නත් එපා පින්නතුනේ ඒක ප්‍රතික්ෂේප කරන්නත් එපා. දැන් මේ වලට තමන් ඒ සියල්ල පිළි අරගෙන තියෙන පින්නතුනේ ඒ පිළිගත්තු එකක්වත් ප්‍රතික්ෂේප කරන්න එපා. ඒව ප්‍රතික්ෂේප කරන්න නම් මේ ඇහෙන්නා වූ බණේ තියෙනා වූ මේ දේ පිළිගන්න එපාය. කය කියන්නේ ඕක නෙමෙයි කියලා කියන එක පිළිගන්න එපාය. මහණෙනි කය කියන්නේ ඔක නෙමෙයි කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරේ කයයි කයක් බලන්න නම් උදාහරණයක් විදිහට දුන්නේ මොකද්ද? ආස්වාසය දිගට දැනෙනවා නම් ඒ බව අත්දකින්න කියලා. ආස්වාසය කෙටියට දැනෙනවා නම් ඒ බව අත්දකින්න කියලායි. ආස්වාසය මුළුමනින්ම අත්දකින්න ආස්වාසයේ සංසිඳීම අත්දකින්න ඒකයි බුදු පියාණන් වහන්සේලා අනන්තවත් බුදු පියාණන් වහන්සේලා අධ්‍යක් ආකාරය කියලා දේශනා කරේ මෙන්න මේ කයි කයක් බලන්න මහණෙනි. අන්න දැන් එහෙනම් ඒ බුදුහාමුදුරුවෝ කියන දේ පින්නතුනි එකපාරට විශ්වාස කරා නම් තමන් පොඩි කාලේ අර විශ්වාස කරපු එකයි මේ විශ්වාස කරලා අතරත් වෙනසක් නැහැ. දැන් ඒතකොට විශ්වාස කීයක් තියෙනවද පින්නතුනි? පොඩි කාලේ එක මම මෙතෙක් කල් පරික්ෂා කරපු එක දැක්කෝ එක මගේ මේ ඇඟ තමයි ලොකුනේ එදා තුනේ මේක කිලෝ 10යි දැන් තියෙනවා කිලෝ 130ක් එදා මේක තුනේ අඩි 3යි අද තියෙනවා අඩි 5ක් 5මාරක් 6ක් එදා මේකේ මෙච්චරයි මේ බඩේ පල්ල තුනේ අඟල් 12යි දැන් අද තියෙනවා අඟල් 48ක් එහෙම නැත්නම් 60ක් එහෙම නැත්නම් 80ක් අන්නේ වගේ පපුව මෙච්චරක් මෙන්න මේ කකුල් වල තත්ත්වෙ මෙච්චරක් මේකට එදා ඇඳාව ඇඳුමේ තරම මෙච්චරයි අද අඳින්නාව ඇඳුමේ තරම මෙච්චරයි මෙන්න මේ කියන්නා වූ සියලු දේවල් මේක මේ කුණු තියෙනවා හැබැයි සබන් ටිකක් ගාලා හොඳට නාගත්තම කුණු ටික නැතුව යනවා
මෙන්න මේ විදියට පින්නදුනි තමන්ගේ විශ්වාසය දැන් නැවත වරක් බුදුබණ ඇහුණයි කියලා මේක කියන නිසා බුදුහාමුදුරු කියන්නේ ආස්වාසයටයි කය කියලා. එහෙනම් මම මේක විශ්වාස කරන්නේ කුවට පින්නදුනි විශ්වාසයට යනවාද? නැවත මොකද අර එකවරක් ඇහෙනකොට ආයි ලක්ෂ වාරයක් තමන්ට ඇතුලින් කියන්නේ මොකක්ද? ඕක වෙන්නේ කොහොමද? උඹ කය බව දැකලා තියෙනවනේ උඹ දිගින් දිගට මේ කය කියලා උඹනේ මේක පරිසම් කරගත් උඹනේ මේක නිදි කරවන්නේ මේකට කවන්නේ පොවන්නේ නාවන්නේ සියල්ල කරන්නේ මේකට කරන්නේ ඔක්කොම දේවල් කරන්නේ හොරකම් කරන්නේ සතුන් මරන්නේ මස් ගෙනල්ලා කන්නේ මාළු ගෙනල්ලා කන්නේ බිත්තර සම්බ වෙන කන්නේ ඕක ශරීරයේ උඹ කොහොමද ආස්වාසයට මොනවද කරන්නේ ආස්වාසය බව ඔබ දන්නවද වචනයක් ආස්වාසය උඹ මොනවා හරි කළා තියනවද ආස්වාසය කඩෙන් ගෙනවද උඹ ආස්වාසය වෙන්නේ රුපියලක් වියදම් කරාද මීට කලින් ආස්වාස කරන්නයි කියලා හැබැයි මේ ශරීරය පවත්වා ගන්න උඹ හම්බු කරපු සල්ලි වලින් කොච්චරක් වියදම් කරාද කියලා ආයිත් පින්නදුනේ අර ඇතුලේ කතාව යන්නේ නැද්ද කියලා බලන්න දැන් කාගේ අතර සටනදී බුදුහාමුදුරුවෝයි තමුණුයි අතර නේද සටනදී තමාගේ තිබෙන්නා වූ දිට්ඨිය නේද දැන් තමාගේ තිබෙන්නා වූ විශ්වාසය නේද තමාගේ තිබෙන්නා වූ ඇදහිල්ල නේද තමාගේ තිබෙන්නා වූ පිළිගැනිල්ල නේද දැන් එනං පිළිගැනීම් ඇදහිලි විශ්වාස දිට්ඨි පරීක්ෂා කිරීම මේක පරිශ්‍රණයෙන් කළා ආවල් මහාචාර්යවරයා මෙහෙම කියලා දිනවා ආවල් මහාචාර්යවරයා මෙහෙම කියලා දිනවා ආවල් දොස්තර මහත්තයා මෙහෙම කිව්වා මට දිනපතා යෝගට් එකක් කන්නම කියලා කිව්වා මොකද මට ગેස්ට්‍රයිටිස් තියෙන නිසා කලින් දොස්තර මහත්තයා ළඟට ගියාම කිව්වා ગેස්ට්‍රයිටිස් තියෙනවා යෝගට් කන්න එපා කිරි බොන්න එපා කියලා මම නතර කරා ગેස්ට්‍රයිටිස් හොඳ වුණේ නැහැ අනිත් දොස්තර මහත්තයා ළඟට ගිහුවා කිරි බොන්න යෝගට් කන්න මම යෝගට් එකක් දවසට කනවා කිරි බොනවා එතකොට දැන් මගේ ગેස්ට්‍රයිටිස් නැහැයි කියලා මේ තමන්ම ඇති කරගත්තා වූ විශ්වාස කොපමණක් තියනවද පින්නද මේ සියල්ල තීද්දී බුදුහාමුදුරුවෝ අරම කිව්වයි කියලා තමන් බුදුහාමුදුරුවෝ දැකලත් නැහැ බුදුහාමුදුරුවෝ කිව්වද එහෙම නැත්නම් මේ පොතක තියෙන බොරුවක්ද මේක සූත්‍ර පිටකේ කියන්නේ කාගේ හරි මේ වංචාවක්ද ඒ පිළිබඳව තමන් දන්නේ නැහැනේ පින්නද හැබැයි මෙතෙක්කල් තමන් මේ ශාරීරියත් එක්ක කරපු ක්‍රියාකාරීත්වය තමන් දන්නවා විශ්වාස කරපු දේවල් දන්නවා මේක අරගෙන ගිහිල්ලා පෙන්නපු දොස්තර මහතුරු ගාන ඒක නම් දන්නෙත් නැතුවද ඒ තරම් දොස්තර මහතුරු මේක පෙන්නලා තිනවනේ ඒ තරම් තොරතුරු තියෙදි බිනදුනි එකපාරක් බුදුබණ ඇහුණට දැන් මේ ඇතුලේ මේ තිබෙන්නා වූ වැඩපිළිවෙලත් එක පුළුවන් ද මේ සටන කරන්න දැන් තේරෙනව නේද බිනදුනි මේ ඇතුලේ තිබෙන්නා වූ දේ කුණු කන්දරාව මේක තමයි කෙලස් කියලා බුදුහාමුදුරු කියන්නේ හැබැයි ඒවා ඉතින් මම කොහොමද විශ්වාස කරන්නේ කෙලස් නම් කොහොමද මම දියුණුනේ කොහොමද මම ඉස්කෝලේ ගිහලා විභාග පාස් වුනේ කොහොමද විශ්වවිද්‍යාලේ ගිහලා උපාධිය ගත්තේ කොහොමද මට මහාචාර්යකම ලැබුණේ ආචාර්යකම ලැබුණේ දොස්තරකම ලැබුණේ ඉංජිනේරුකම ලැබුණේ මේවා කෙලස් නම් කොහොමද මේ ලෝකේ දුප්පත් කියලා පොහොසත් කියලා කණ්ඩායම් ඉන්නේ ඉතින් මම දානි දුන්න නිසා මම හොඳට දානි දුන්න නිසා මම පොහොසත් වෙලා ඉන්නවා අනිත් අය දුප්පත් වෙලා ඉන්නවා ඒ අය දානි දුන්නේ නැති නිසා ඒ අයගේ කුසල් නැති නිසා ඒ අයගේ පින නැති නිසා ඒ අයගේ වාසනාව නැති නිසා මම වාසනාවන්තයි වාසනාවන්ත නිසා මම අපේ තාත්තා ළඟ ඉපදුණා අපේ තාත්තා දේශපාලනය කරපු නිසා හොඳ සල්ලිකාරයෙක් වෙච්ච නිසා හොඳ ව්‍යාපාරිකයෙක් වෙච්ච නිසා මමත් ව්‍යාපාරිකයෙක් වුණා දැන් ඔන්න පිනදුනි ওই වගේ මොන්න තරම් තමන්ගේ ඇදයිලි ආවල් දේවාලට ගියා ආවල් බෝධියට ගියා බෝධි පූජා තිබ්බා මෙන්න මේ දේවාලට හැමදාම අවුරුද්දතරක් ගියා මෙන්න මේ තැන ගිහිල්ලා මෙතන මේ දානි දුන්නා කියලා මෙන්න මේ ලෝකේ වටේ කරපු මේ සියලු දේවල් කරපු මම නේද පිනදුනි මේ බණ අහලා දැන් ඒ බණ හරහා මේ කායානුපස්සනාව කළා සතර සතිපට්ඨානය හරහා නිවන් දකින්න හදන්නේ දැන් බලන්න පිනදුනි මෙන්න එහෙනම් මේ එකවරක් මේ බණ ඇහුවට දැන් මේ මගේ තිබෙනා වූ ඇදහිලි විශ්වාස මේ පිළිගැනීම් මේ සියලු දේවල් වෙනස් වේද පිනදුනි එහෙනම් දැන් ඒව කරන්නම් මම අර ටික අයින් කළා මේක බාර ගන්නයි කියලා ආයි කාටද කියන්නේ ආයි පිනදුනි මෙතෙක් ඇතුලේ මේ වැඩේට මේ තාක්කල් පොහොර දාපු එක්කෙනාටමනේ කියන්න වෙන්නේ පිනදුනි ඒ කුණු වලටමනේ කියන්න පිනදුනි එතකොටත් වැඩේ වෙයි. එහෙනම් පිටුදුනි මොකද කරන්න ඕන? මෙතෙක්කල් මගේ තිබුණා විශ්වාසයන් එකක්වත් මට බැහැර කරන්නත් බෑ ප්‍රතික්ෂේප කරන්නත් බෑ.
ඒ වගේම අලුතෙන් ඇහෙනා වූ බුදුබණ කියන මේ කායානුපස්සනාව තිබෙනා වූ කොටස් ටික ඒ වගේ මේක අත්දකින්නා වූ ආකාරය මේ වගේම මේ සඳහා තිබෙනා වූ මේ සෝතාපට්ටි මාර්ගය කියනා වූ මෙන්න මේ කරුණු එකින් එක පින්නදුනි දැන් මගේ ඇතුළේ තිබෙනා වූ තොරතුරුයි මේවයි අතර දැන් ගැටණයක් තියනවා නේද? එහෙනම් මේකද පිළිගන්නේ අරකද පිළිගන්නේ කියලා ඔන්න ඔය ගැටණයෙන් බේරෙනම් පිළිඳුනි තිබෙනා වූ සරලම උපක්‍රමය මොකක්ද? තිබෙනා වූ සරලම උපක්‍රමය තමයි පිළිඳුනි නා මෙන්න මේ එකක්වත් මම සරලම උපක්‍රමය තමයි පිළිඳුනි මේ එකක්වත් මම ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ එකක්වත් මම පිළිගන්නෙත් නෑ සියල්ල මම මෙතෙක් පිළිගත්ත ඇහෙනදී ඒ පිළිගන්නකොට පින්නදුනි ඊට පෙර තිබුණා වූ දෙයක් ප්‍රතික්ෂේප කරා తాවකාලිකව පිළි අරගත්තා ඊළඟට ආයි එකක් ප්‍රතික්ෂේප කළා ආයි එකක් පිළිගත්තා මොකද දෙකක් පිළිගන්න බැරි නිසා එක සැරේ බණ්ඩක්කවල බෝංචි විටමින් තියෙනකුව නම් බණ්ඩක්ක තෝරගත්තේ බෝංචි ප්‍රතික්ෂේප කළා තමයි බෑ ඊළඟට කිව්වම නෑ බෝංචි වලක් තියෙනවා අහවල් විටමින් වර්ගය කියලා. ඒතකොට බෝංචි තෝරගත්තේ බණ්ඩක්ක ප්‍රතික්ෂේප කළා තමයි වෙන්නේ. එහෙනම් කෑම මේ පිගානේදී බෝංචි කෑල්ල තෝරගෙන කනවා නම් බණ්ඩක්ක කෑල්ල පිගානේ පැත්තකින් තියද්දී ඒ වෙලාවේදී බණ්ඩක්ක වල විටමින් නෙමෙයි මට අවශ්‍යුනේ බෝංචි වල විටමින්. හැබැයි බණ්ඩක්ක කෑල්ල තෝරගෙන ඊළඟ චිත්තක්ෂණේ කනවා ඒ වෙලාවේදී නම් බෝංචි වල තිබෙනා විටමින් නෙමෙයි අවශ්‍යුනේ බණ්ඩක්ක කෑල්ලේ විටමින් අවශ්‍යුනේ. අන්න ඒ වගේ තේරිල්ල චිත්තක්ෂණේ පිනදුනේ නම් මොකද්ද මේ මගේ ළඟ තිබෙන්නේ තේරිල්ලක් choiceness පින්නතුනි. ඊනම් පින්නතුනි මෙන්න මේ වගේ තේරිල්ලකට අහු වෙලා ඉන්නා වූ මම මේකෙන් ඉවත් වෙන්න නම් බණ්ඩක්කද කායුත්තේ බෝංචිද කායුත්තේ කියලා නැවත ප්‍රශ්න අහුවොත් පින්නතුනි එයා දෙපාරට දෙන්නේ මොකද්ද? උත්තර දෙක. බණ්ඩක්ක ගැන කියනකොට කියනවා ඕ බණ්ඩක්ක කන්න ඕන. බෝංචි ගැන කියනවා නෑ බෝංචි කන්න ඕන. ආයෙවම ආයි කියන්නේ එකයි. එහෙනම් මේ දෙකෙන් එකක් අමතක කළා එකක් විතර දැන් මතකේ තියාගන්න පුළුවන්. ඒක වෙන්නේ. එහෙනම් මිනිස්සු සරලවම කළ යුතු කාර්ය තමයි දැන් මෙන්න මේ බුද්ධ බණේ තියෙන්නේ. මොකද්ද සාර්ථකවම කරුත්තේ මෙන්න මේ යෝනිසෝ මනසිකාරේ පළවෙනි පියවර. ඇයි මම මෙහෙම කරන්නේ? මොකද්ද කරන්නේ? මම දැන් මගෙන්ම අහනවා මොකද මට මාතුලින්ම ඇහුණා වූ මීට පෙර වචන එකම දේ වෙනුවෙන් දුන්නා වූ නිර්වචන ලක්ෂ ගාණක් තිබෙන්න පුළුවන් පින්නතුනි. එකම දේ වෙනුවෙන් දුන්නා වූ නිර්වචන ලක්ෂ ගාණක් තියෙන්න පුළුවන්. ඒ ලක්ෂ ගාණ වෙනුවෙන්ම පින්නතුනි මම මේ එකක්වත් පිළිගන්නේ නැතුව එකක්වත් ප්‍රතික්ෂේප කරන්නේ නැතුව මට අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට ලැබෙන ආකාරයට වෙන්න නම් පින්නතුනි මේ එකක්වත් මම පිළිගන්නේත් නැහැ එකක්වත් මම ප්‍රතික්ෂේප කරන්නේත් නැහැයි කියලා කියන්න නම් පින්නතුනි මොකද්ද කළ යුතු කාර්යය? මෙන්න මේ එකක්වත් ගැන මම දන්නේ නැහැයි කියන තැනට આવොත් පින්නතුනි මේ එකක්වත් මම දන්නේ නැහැයි කියලා බෝංචි ගැන මම දන්නේ නැහැ. බෝංචි වල මෙන්න මේ විටමින් තියෙනවා කියලා කියපු එකත් බෝංචි වල අර විටමින් නැහැයි කියලා කියපු එකත් දෙකම මම දන්නේ නැහැයි කියන තැනට ඒ දෙකම පින්නතුනි පැත්තකින් තියන්නම් මම කරන්න ඕන මොකද්ද? මොනවද බෝංචි කියන්නේ? මොනවද බෝංචි කියන්නේ? ඇයි බෝංචි කියලා කියන්නේ? ඇයි බෝංචි කියලා කියන්නේ? කොහොමද බෝංචි කන්නේ? කොහොමද බෝංචි කන්නේ? ඇයි බෝංචි කන්න ඕන? අන්න පින්නු දැන් මොකද වෙන්නේ තෝ? දැන් මොකද වෙන්නේ බලන්න පින්නුදුනි සරලවම දැන් එතකොට අන්න බෝංචි ගැන තිබුණා වූ මගේ මෙන්න මේ විශ්වාසයන් ඇදහිලි මේ දිට්ටි එකින් එක මොකද වෙන්න ඕනද? මෙන්න මේ පෘථග්ජන ලෝකය කියන්නේ පින්නුදුනි මේ දිට්ටියක් නේද එතකොට? මේ දිට්ඨියක නේද සෑම කෙනෙක් ඉන්නේ බුදු පියාණන් වහන්සේ බ්‍රහ්මජාල සූත්‍රයේ මේ දීඝනිකායේ තිබෙනා පළවෙනි සූත්‍රයේ බ්‍රහ්මජාල සූත්‍රයේදී දේශනා කරනවා මහණෙනි මේ ලෝකයේ සෑම කෙනෙක්ම මේ දිට්ඨි 62ක් තුලයි ඉන්නේ. දිට්ඨි පිනුර එකක් දෙකක් නෙමෙයි 62ක් 6යි 2. ඒකත් ඉතින් පැනවිල්ලක් තමයි.
එහෙනම් ඒ වගේ ඒ දිට්ඨි වලින් පිනදුනි භාවනා යෝගියා භාවනා කළා ඉස්සරහට යනකොට පිනදුනි අන්න එතකොට සබ්බාසව සූත්‍රයේ කියන තැනදී බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා සෝතාපට්ටි ඵලය සාක්ෂාත් කරගන්න අවස්ථාව වෙනකොටත් මෙයා ළඟ දිට්ඨි 6ක් තියෙනවා කියලා අන්න සබ්බාසව සූත්‍රයේ මේක තවත් සාරාංශ කරලා පෙන්වු කරනවා මජ්ක්‍ධිම නිකායේ තිබෙනා වූ දෙවනි සූත්‍රයේ සබ්බාසව සූත්‍රය. අන්න ඒ විදිහට දිට්ඨි කඩාගෙන ගිහලා ඊළඟට ඉහළට යනකොට වෙනදුනි පංච උපාදානස්කන්ධයට එනකොට මේ දිට්ඨි 4ක් ගැන බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා අත්වාද උපාදානක. උපාදාන 4ක්. අන්න ඒව එකක්වත් මේ පිනුදුන් මේ මොහොතේ අදාළ කරගන්නව නෙමෙයි මේ මොහොතේ මේ පිනුදුන් තමා දිට්ඨි තුල ඉන්නවද නැද්ද කියලා ඒකත් Tamanට ප්‍රශ්නයක් විදිහට දාගන්න අවශ්‍යයි. මොනවද දිට්ඨි කියන්නේ? හැබැයි ධම්ම අවශ්‍ය නැහැ පිනුදුනේ එක තව කල්යාවියව දාගන්න ඒවත් අවශ්‍ය වෙන ඉස්සරහට ඒකත් යෝනිසෝ මනසිකාරය අර ලියා ගන්නා පොතේ පැත්තකින් ලියලා තියාගන්න. පසුව යෝනිසෝ මනසිකාරය දාගත යුතු ධර්ම කරුණු වලට අන්න දිට්ඨි කියන එක ලියලා තියාගන්න පිනුදුනේ පැත්තකින් ඔය පොතේ අන්තිම පිටුවේ තියාගන්න අන්තිම පැත්තේ ඉඳලා පොත එන්න ඉස්සරහට ඒ පැත්තේ ලියාගන්න ඉදිරියේදී මේ යෝනිසෝ මනසිකාරය ඇතුළත් කළ යුතු ධර්ම කරුණු කියලා. මෙන්න මේ වගේ ගැඹුරේ ආපුවාම ඉතින් දාගන්න. දැන්ට ඒතර අපි ආරම්භක තැන ඉන්නේ. ආරම්භක තැනදී නම් මොකද්ද කරන්න පිනුදුනි? මම මේ මොහොතේ ඉන්නා වූ තත්වයයි වෙනස් කරගත යුත්තේ. මේ මොහොතේ තත්ත්ව වෙනස් කරගන්න මේ මොහොතේ මම කරන්න යන්න බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මේ මොහොතේ මම කරන්න බලාපොරොත්තු වෙන්නේ කායානුපස්සනාවයි, පරියංක භාවනාවයි, සක්මන් භාවනාවයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා අවශ්‍ය මූලික කරුණු ටිකයි මුලදී නිසා මම ප්‍රශ්නාර්ථයෙන් අහන්නේ පිණි. අන්න එතකොට පින්නදුනි මම මගෙන් අහනවා කියන්නේ පින්නදුනි මම මෙතෙක් අහලා තිබෙනා වූ සියලු දේවල් පැත්තකට තියෙනවා. එහෙනම් එතනින් අදහස් කරන්නේ මොකද්ද පින්නදුනි? මම මෙතෙක් මේව ඇහුවේ නෑයි කියන තැනට මාව අරගෙන යන්න කියන එක පින්නදුනි කියන්නේ දැන්. මම යෝනිසෝ මනසිකාරය ගැන මොකක්වත් දන්නේ නෑයි කියලා පින්නදුනි දැන් කියන්න හදන්නේ. එහෙනම් යෝනිසෝ මනසිකාරය ගැන මම මොකක්වත් දන්නේ නැත්තම් පිනදුනි මොකක්වත් නොදැන ගිහිල්ලා භාවනාවට වාඩි වුණාට පස්සේ භාවනා වෙලාවේදී පිනදුනි දැන් අන්න යෝනිසෝ මනසිකාරය කියන එක දැනගත්තා නම් පිනදුනි එතකොට ඒක බුදුහාමුදුරුවෝ කියපු යෝනිසෝ මනසිකාරයේද ඒක පුංචි කාලේ මම අහපු යෝනිසෝ මනසිකාරයේද එහෙම නැත්නම් ඒක අර පන්තියේදී අර හාමුදුරුවෝ උගන්වපු යෝනිසෝ මනසිකාරයේද අර මහත්තයා උගන්වපු යෝනිසෝ මනසිකාරයේද එහෙම නැත්නම් භාවනාව තුලදී ඒ චිත්තක්ෂණය තුල මම අද්දුටුවා වූ යථා භූත ඥාන දර්ශනයද යථා භූත ඥාන දර්ශනයද කියලා දැන් අන්න Tamanට ඒ මොහොතේ පාලවන්නා වූ ඥානය තමයි පින්නතුනි මෙන්න මේ ධම්මට්ඨිති ඥානය ධර්මයේ පිළිබඳ නොසැල් වෙන ඥානි. මොකද නොසැල් වෙන්නේ මේ මොහොතේ මම අත්දැක්කා මෙන්න මේක තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. මොකද්ද මේ මනසිකාරයක් ආවා මනසිකාරයක් ආපු බව දැනගත්. මොකද්ද ආපු මනසිකාරය? දකුණ. එහෙම නැත්නම් මොකද්ද ආපු මනසිකාරය? ආස්වාසය. එහෙම නැත්නම් මොකක්ද ආව මනසිකාරය? අම්මා අසනීපයි. එහෙම නැත්නම් මොකක්ද ආව මනසිකාරය? බල්ලෙක් බුරුවා. බල්ලෙක් බිරුවා. සද්දයක්. සද්දයක්. සද්දයක් කියලා වචනයක්. සද්දයක් කියලා වචනයක්. මොකද්ද ප්‍රකට වුනේ? ප්‍රකට වුනේ පින්නදුනි බල්ලෙක් බිරුවා. බල්ලෙක් බිරුවා. කොහොමද දැනගත්තේ? දැනගත්තා බල්ලෙක් බිරුවා කියන වචනයක්. බල්ලෙක් බිරුවා කියන වචනයක්. දැන් කොයි වෙලාවෙදී දැනගත්තේ? ඒ මොහොතේ දැනගත්තේ පින්නදුනි. දැනගත්තේ බල්ලෙක් බිරුව බවද? එතකොට දැනගත්තේ වචනයක් ප්‍රකට වෙච්ච බව දැනගොත්. මොකද්ද දැනගත්තේ පින්නතුනි? ප්‍රකට වුණේ මොකද්ද? ප්‍රකට වුණේ නම් වචනය.
බල්ලෙක් බිරුව එකක් නම් දැන් දන්නවද එතකොට? බල්ලෙක් බුරනවද දැනගන්නකොට? දැනගන්නකොට බල්ලා බුරලා ඉවරයි. ඒක හොඳම පැහැදිලි වෙන්න පින්නදුනේ මේ සක්මනේ. ඒකයි මේ බුදුහාමුදුරු සක්මනම නැවත නැවත අනුදැනව වදාරන්න පින්නදුනේ. ඒකයි මේ ආස්වාස ප්‍රාස්වාස නැවත නැවත අනුදැනව වදාරන්න පින්නදුනේ. හොඳට තේරුම් ගන්න මේ ආස්වාස ප්‍රාස්වාසයයි සක්මනයි අතර තිබෙනා වූ පැහැදිලි සම්බන්ධතාවය බලන්න බුදු කෙනෙක් කොහොමද මේ බණ ගලපලා තියෙන්නේ කියලා පින්නදුනේ. මොකද ආස්වාසය කියන්නේ පින්නදුනේ ඇති වෙලා නතර වෙලා තියෙන එකක් නෙමෙයි පින්නදුනේ. බල්ලා බුරන එක අපිට කියන්න පුළුවන්. බල්ලා නැවත නැවත බුරන එකක් අපිට අවබෝධ කරගන්නකම් අපි කියන්නේ බල්ලා බුරනවා කියලා එක දිගට එකම බිරිල්ල ඇහෙනවා කියලානේ. දැන් වාහනේ හෝන් ගන්නකොට අපි කියන්නේ එකම හෝන් එක ඇහෙනවා කියලානේ. දැන් ගන්ටාරේ අපි කියන්නේ එකම ගන්ටාර සද්ද ඇහෙනවා කියලානේ. කතාවත් අපි කියන්නේ එහෙමයිනේ පින්නදුනේ. රූපෙත් අපි කියන්නේ මල නැවත නැවතත් ඒ මලම දකින්නවා කියලානේ පින්නදුනේ. නා මధుරව නැවත නැවත මధుරව කනවා කියලා කියන්නේ පින්නදුනේ. ඒකට වේදනා මේ කියන හැම එකම පින්නදුනේ අපිට එක පාරට මෙහෙම අවබෝධ කරගන්න බෑ. මොකද අපිට තේරෙන්නේ හිතනකොටම මధుරව කනවා තාමත් කමින් ඉන්නවා කියලා තමයි තේරෙන්නේ. එහෙනම් මල මම දකින්නවා දකිමින් ඉන්නවා කියලා තමයි තේරෙන්නේ. සද්දේ ඇහිමින් ඉන්නවා කියලායි තේරෙන්නේ. නමුත් සිද්ධ වුණේ මොකද්ද පින්නදුනේ? සද්දයක් නම් සද්දයක් බව දැනගන්න ක්‍රමයක් නෑ පින්නදුනි. බල්ලා බුරන වෙලාවේ. මොකද බල්ලා බුරන වෙලාවේදී නම් දැනගන්න පුළුවන් වෙන්නේ මොකද්ද පින්නදුනි? බල්ලා බුරනවා කියන එක. බල්ලා බුරනවා තියෙද්දි කොහොමද ඒක සද්දයක් බව මම දැනගන්නේ? ඒක සද්දයක් බවට පරිවර්තන වෙන නම් බල්ලාගේ බිරිල්ල අවසාන වෙලාවේ. ඒකෙන් අදහස් කරන්නේ නෑ පින්නදුනි බල්ලා බුරුපික අවසාන වුණා. හැබැයි වමටයි දකුණටයි දැම්මම මේක මේ ආස්වාසයයි ප්‍රාස්වාසය දැම්මම පින්නදුනි ඒක පැහැදිලිනේ. ඒක නෙතෙන්නේ භාවනාව තියෙන පින්නදුනි. අන්න බලන්න දැන් මේ භාවනාව කළ යුත්තේ ඇත්ත වශයෙන්ම අන්න දීලා තියෙන කායනුපසනාවේ කොටස් ටික පින්නදුනි. ඒ වගේම ඒකේ තුන්වෙනි කොටස මොකද්ද මේ සති සම්පජන්ණයෙන් ඉන්න මහණෙනි. සති සම්පජන්ණයෙන් කින්දන්නේ මොකද්ද කියන්නේ? සිවුර පොරවන්නේ ඒ බව දනි. මොකද්ද පින්නදුනි දැනගන්නේ? සිවුර පොරවන බව දනි. ඉදිරියට යන්නේ ඒ බව දනි. එහෙනම් ඉදිරියට යන්නේ කියන්නේ පින්නදුනි ඉදිරියට ගිහිල්ලා ඉවරුනේ නැත්තම් කොහොමද ඉදිරියට ගිය බව දැනගත්තේ? එකතැන හිටියානම් ඉදිරියට ගිය බව දැනගත්තා. ඔන්න පින්නදුනි බුදු කෙනෙක් අවබෝධ කරගෙන තිබෙනා වූ ධර්මයේ ගැඹීරත්වය බලන්න. දැන් මේක මම විශ්වාස කරුත් පින්නදුනි කොහොමද මේක අවබෝධ කරගන්නේ? ඇත්ත නේනම් බුදුහාමුදුරුවෝ කියපු නිසා පිළිගන්න එපා කිව්වොත් පින්නදුනි කොහොමද මම අත්දකින්නේ? ආයි මොකද කරන්නේ? ආයි කල්පනා කරන පින්නදුනි. ආයි කල්පනා කරලා හැබැයි මෙතෙක්කල් මගේ තිබුණා එක නෑ මට යන්න ඕන ගමනයි මම යන්නේ. ගියාට පස්සේ නෙමෙයි මම දැනගන්නේ මම දැනගෙනයි මම තීරණය කරයි යන්නේ කියලානේ මේ අය සියලු සල්සුම් වලදී කියන්නේ පින්නදුනි. හැබැයි ඒවා ඔක්කොම පින්නදුනි පැනවිලි කියන එක තේරුම් ගන්න නම් මෙන්න මේ කායානුපස්සනාව විදියට කෙරිලා ඒ කායානුපස්සනාව ඒ ආකාරයට කෙරීම තුළ Taman මෙන්න මේ අවබෝධ මට්ටමටපත් වෙන්න ඕනන් පින්නදුනි. මෙන්න මේ සංසිඳීමට යන්න දැන් එනම් Tamanට පැහැදිලිව තේරෙනවා පින්නදුනි මෙන්න මේ යෝනිසෝ මනසිකාරේ පළවෙනි අධියර පළවෙනි පියවරේ තිබෙනා වූ මේ වටිනාකම වැදගත්කම කොහොමද මේක මේ ගොඩ නැගිලා තියෙන කියලා මේක ඉබේ ගොඩ නැගිලාද මේක අහම්බයක්ද එහෙම නැත්නම් මේ ස්වාමින් වහන්සේගේ පැත්තෙන් බැලුවොත් පින්නදුනි මේක අහම්බයක් තමයි. මොකද මේ ආම්ද්‍රෝ මේ කොහෙන්වත් කවුරුවත් කියපු දෙයක් පොතක පතක තිබුණු දෙයක් නැත්නම් වෙන කෙනෙක් කියා දුන්නු දෙයක් නොවේ කියන එක මේ පින්නතුන් මේවට මුළු ලෝකේ පුරාවටම ඉන්න සියලු පින්නතුන් දන්නවනේ. දැන් මොකද තව පොතක පතක තිබුණා නම් මේ ආම්ද්‍රොන්ට විතරක් ගහව පොතක් පතක් මේ ලෝකේ තියෙන විදියක් නෑනේ. තවත් ලක්ෂ ගාණක් මේ බණ ඇන්න පින්නතුන් ඒ පොතපත දැකලා ඇතිනේ. ඒ පොතපත ලියපු හාමුදුරුවොත් හම් වෙලා ඒ හාමුදුරුවන්ගෙන් බණහලා ඒ හාමුදුරුවෝ ඉස්සරහා වාඩි වෙලත් මේක ඒ හාමුදුරුවෝ කටිනුත් කියලා ඇතිනේ.
මේ ආම්දුරු හෝ මේ මහත්තයා ගී කාලේ හෝ ඒ පොතපත දැක්කනම් මේ අය පොතපතට අමතරව ඒ ධර්ම දේශනාවත් ශ්‍රවණය කළා අහලා ඇතිනි පින්නොනේ ලෝකෙ කිසියම් මොහොතනක මේ මොහොතේදී මේ කියවෙන්නා වූ බණේ තියෙනවනම් පින්නොත් මේ කියවෙන්නා වූ බණේ මේ මොහොතේදී මේ මුලෝකයේ කිසියම් තැනක තියෙනවනම් මේ ආම්දුරු මේ බණේ කියන්න කලින් මේ අයට මේ බණේ ඇහිලා ඇතිනි පින්නොත් දැන් වෙනසක් තියෙන විදියක් නැහැ නේ. දැන් බලන්න මේ බණෙන් මොකද්ද මේ කියන්නේ? යෝනිසෝ මනසිකාරේ අධියර 5කට බෙදිලා හිට වෙනකොට ඒක 6ක් වෙයිද 7ක් වෙයිද පින්නදුනි 4ක් වෙයිද 3ක් වෙයිද කියලා මේ මොහොතේ මේ හාමුදුරන්ට ප්‍රකට වීමක් නැහැ. එහෙනම් මේ ආරම්භක පළවෙනි දවසේදී යෝනිසෝ මනසිකාරයේ පියවර 5ක් 6ක් තියෙන කතාවක් හෝ යෝනිසෝ මනසිකාරයේ කියන කතාවක් හෝ ආරම්භුණා නෙමෙයි පින්නදුනි. මේක විවෘත වුණාම මේ ශබ්ද වහිනී යන්ත්‍රේ ඒ වචන ටිකක් එළියට එීමක් විතරයි සිද්ධ වුනේ. ඒ වචන ටික ඒ පළවෙනි ධර්ම දේශනේ ඇහුවනම් YouTube එක හරහා මේ ඇයට තීරේවි මොනවද කියවෙලා තියෙන්නේ කියලා. මේ සියල්ල කැටි වෙලා හැබැයි මේ වචන දෙදා ගොනු වෙලා තියෙන්නේ මේ ආකාරයෙන්ද ඒ වචන සකස් වෙලා තියෙන්නේ මේ ආකාරයෙන්ද ඒ වචන එදා කියවලා තියෙන කියලා මේ එකම අර්ථයේ තිබ්බට එකම අදහස තිබ්බට විනෝදිනේ එදා කියුනේ මීට වඩා මහා ගැඹුරකින් මේකෙ තිබෙනා වූ අභ්‍යන්තරේ කළ යුතු කාර්ය පිළිබඳව මේ අවබෝධ මට්ටම් වලින්ම කරන්නා වූ තත්වයක් වෙයි ක්‍රමානුකූලව මාවතේ ඉස්සරහට එනකොට ඒකට මේ පිනුදුන් නැවත නැවත ගොනුගත වෙනකොට ඒ පින්නුතුන්ගේ අවබෝධ මට්ටම් ඊට වඩා පල්ලෙහාන් තියලා මේ අවබෝධ වෙනකොට විශ්ව ධර්මතාවයේ නැවත නැවතත් මේ පින්නුතුන් සොයාගෙන ආපු ආකාරය බලන්න පිනුදුනි මොනතරම් ගැළපිලි ආකාරයෙන්ද මේක ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. උන් ඔය ආකාරයට පින්නදුනි දැන් මේ හාමුදුරුව කියන එක නෙමෙයි බව මෙයාට තේරෙනවා. එහෙනම් මේ හාමුදුරුව මේක කොහෙන්වත් හොයාගෙන පොතක් බලාගෙන කාගෙන්වත් අහලා දැනගත්තු එකක් නෙමෙයි කියන බවත් මෙයාට තේරෙනවා. මේ හාමුදුරුව අවබෝධ කරගන්න නැත්ද කියන දැන් තමන් හොයන්න යන්න එපා. ඒකත් පැනවිල්ලක් පමණයි. ඒකත් තමන් දාගන්න ප්‍රශ්නාර්ථي. එහෙනම් මේ හාමුදුරුව ගැන හොයලා මෙයාට වැඩක් වෙන්නේ නැහැ. මේ හාමුදුරුව නිවන් දක්වලා මෙයාට වැඩක් වෙන්නේ නැහැ. මේ පින්නතුන් මොකද කළ යුත්තේ? තමා නිවන සාක්ෂාත් කරගන්න උන්න පින්නතුනි නිවන් මාර්ගයට අවතීර්ණ සඳහා කළ යුතු පළවෙනි කාර්ය මේ යෝනිසෝ මනසිකාරයේ පළවෙනි පියවර මෙතෙක්කල් සංසාරේ පුරාවට එකතු වුණා වූ අනුසය කෙලෙසා මේ භවය තුලදී ඒකට එකතු වුණා වූ මේ සංඥා ටිකාරා තව ගොඩ ගැසුණා වූ අනුසය කෙලෙස් අනන්ත සංඛ්‍යාවක් ඉවත් කරන්න මේ සියල්ලට තමයි කිව්වේ උපදි කියලා. අන්නේ උපදි මේ අනන්ත සංඛ්‍යාව ඉවත් කිරීම සඳහා පින්නදුනි නිවන වළක්වලා තිබෙන නිසායි උපදි කියලා කිව්වේ. එහෙම නැත්නම් ඒක භාවනා භාෂාවෙන් කියනවා මේ ඇයි දැන් සරල භාෂාවෙන් නීවරණ කියලා කිව්වේ පින්නදුනි. මෙන්න මේ නීවරණ ටික තමාගෙන් බැහැර කර ගැනීම සඳහා ආරම්භ කළ යුත්තේ කොතනින්ද කියලා දැන් මේ පිනුදුන සැකයක් තියෙන දිය නෑ. මොකද මේ පිනුදුන් දැන් පැහැදිලිව භාවනා කළා දන්නවා සක්මනේ වම එක මොහොතක දැනගත්තනම් ඒක වමද කියලා හොයන්න ගියානම් ඊළඟ මොහොතේ ඒ වෙන විට වමක් තියෙන විදියක් නෑ. මොකද ඇවිදිමින් ඉන්න ගමනුයි මේක දකින්න. එහෙනම් ඒ ඇවිදිමින් ඉන්නවා නම් මම වම ගැන දැනගන්නකොට කකුල 3-4 පාරක් අවම වශයෙන් වෙනස් වෙලයි තියෙන්නේ. කොහොමද කකුල් දෙකෙන් ඒ වෙලාවේ කොයි කකුලද වැඩ කරේ කියලා දැන් දැනගන්නේ. එහෙම දැනගැනීමක් කරන්න බෑ. ඒ වගේමයි ආස්වාසය ප්‍රාස්වාසයත් පිනදුනි. මම ආස්වාසය අරගෙන ඒක සිසිලද කියලා හොයන්න යනකොට පිනදුනි දැන් ඒ ආස්වාසයේ තියෙන පුළුවන්ද ඒක වෙනස් වෙලා ඊළඟට ආවා වූ ආස්වාසය හෝ ප්‍රාස්වාසය නෙමෙයිද තිබෙන්නේ පින. ඔය දෙක අතර කොහොමද තියෙන්නේ පිනදුනි බලන්න. මේ දෙක මේ තරම් වේගයෙන් වෙනස් වෙන දෙකක්. මේ චිත්තක්ෂණයක් පාසා හුලන් රැල්ල හුලන් එහෙට මෙහෙට යන එක නතර කරලා තියෙන එක නෙමෙයි. ඒ වගේම සක්මනේදී ඇවිදීම නතර කරලා තියෙන එක නෙමෙයි. එහෙනම් නතර නොකරපු ඇවිදීම තුල කොහොමද එක චිත්තක්ෂණයේදී වෙච්ච දේ හරිද කියලා චිත්තක්ෂණ 10කට පස්සේ පරීක්ෂා කරන්න කියලා මේ පිළිඳුන්ට අවබෝධය තියෙනවා සක්මන් කරපු නිසා. වම කියලා කියවෙනකොට වමද කියුනේ දකුණද කියලා කියුනේ දැනගන්න හදනකොට පින්නතුනි කකුල පියවර 10ක් 15ක් ඉස්සරහට ගිහලා තිබිච්ච බව මේ අය දන්නව. අභ්‍යන්තරේ මොකද ඒ ක්‍රියාකාරීත්වය වෙනව.
මොකද මේ ඇයට දැනගන්න පුළුවන් වන්නේ පෘථග්ජන මට්ටමේ එකවරකට එකක් පමණයි. හැබැයි ක්‍රියාත්මක වීමේ අභ්‍යන්තරයේ ඇතුළත තියෙනවා මේ අය දන්නවා මේ ආයතන සියල්ල හරහා ක්‍රියාක්‍රීම් ලක්ෂ කෝටි ගාණක් තියෙනවා එකවරකට. එහෙනම් මේ බණ ඇහෙන වෙලාවෙත් ඇතුළට බණ වචනයක් යනකොට හැබැයි මේ ඇයට ඒත් එක්කම රූප පිළිබඳව ඇතුළට තොරතුරු වාර්තා වෙනවා. මොකද රූප බලන තහනමක් නැහැ ඇහෙන වෙලාවේ. ඒ වගේම මధుරවට මේ අය ඇවිල්ලා කන්න තහනමක් නැහැ බණ ඇහෙන වෙලාවේ. මේ අය දන්නවා මధుරව කනවා බණත් ඇහෙනවා. බණ ඇහෙනවා නම් මధుරව කන බව දැනගන්න විදියක් නැහැ. මధుරව කනවා නම් බණ ඇහෙන බව දැනගන්න විදියක් නැහැ. හැබැයි දෙකම එකට සිද්ධ වෙන්න මේ තැනත්ත අවශ්‍ය නැති බව දැන් දන්නවා මේ. මොකද මම බණ අහනවා කිව්වට මාව මధుරව කනවා කිව්වට දෙකම මම කරනවා නෙමෙයි දෙකම කෙරෙනවා. එහෙනම් මధుරව දැනගන්න ඕන මේ මහත්තයා එහෙම නැත්නම් මේ නෝනා බණ අහන වෙලාව මට ගිහිල්ලා මෙයාව කන්න අවශ්‍ය හැකියාවක් නැහැ කියලා. එහෙනම් උලන් ටික දැනගන්න ඕන මේ වෙලාවේදී මේ මහත්තයා නැත්නම් මේ නෝනා බණ අහනවා සා මේ නෝනාගේ ඇඟේ හුලං වදින්න බෑ මේ වෙලාවේ කියලා. එහෙනම් පාරේ යන වාහනේ රියදුරු මහත්තයා දැනගන්න ඕන මෙන්න මේ ගෙදර එක්කෙනෙක් දැන් මේ වෙලාවේදී බණ අහනවා. ඒ බණ අහන එකට අන්න ඒ නිසා මට මේ වෙලාවේදී හෝන් එක ගහන්න බෑ කියලා. හැබැයි හෝන් එක ගැහුණා නම් පින්නදුනේ ඒක ඇහෙනවා. හැබැයි බණ ඇහුණා නම් හෝන් එක ඇහෙන විදියක් නැහැ. හෝන් එක ඇහුණා නම් බණ ඇහෙන විදියක්. ඒ පිළිබඳව ගැටලුවක් නැහැ නේ මේ. එහෙනම් පින්නදුනේ නැවත නැවත තමන්න තේරෙනවා නම් එකවරට එකක් මම දැනගත්තට හැබැයි එකවරට එකක් නෙමෙයි ලෝකෙ සිද්ධ වන්නේ. එහෙනම් අනන්ත සංඛ්‍යාවක් අතරින් එකක් දැන ගැනීමයි සිද්ධ වන්නේ. එහෙනම් ඒ වගේම මේ බණ ඇහෙන වෙලාවේදීත් ඇහෙන බණ වලින් එක වචනයක් ඇහිලා ඒ ගැන මම නැවත නැවත කල්පනා කරගෙන ඉන්නොට ඊට පස්සේ ඇහෙනා වූ වචන ටික මගේ ළඟට යන්නේ නැහැ නේද? හැබැයි ඇතුළට යන්නේ නැද්ද බිනු? මොකද මම කල්පනා කරන්නේ ඇහෙන එක නෙවෙයිනේ. ඇහෙන්නේ එක බෝතල කටයක් කරා. හැබැයි ඇතුළට කල්පනා කරන්නේ තවත් බෝතල කටක් කරා. අපි උදාහරණයක් වුත්. එහෙනම් අන්න ඇහිමත් සිද්ධ වෙනවා, කල්පනා කිරීමත් සිද්ධ වෙනවා. එහෙනම් හැබැයි ඇහිච්ච ටික ඇතුළට ගියාට තමා දන්නේ නැහැ. මොකද කල්පනාවට ගියේ එකයිනේ. දැන් කල්පනා කරනදී ඇත්ත නේනම් මේ ආමතුරු මෙතෙක් කල් කිව්වේ නෑනේ මේ ප්‍රශ්න වලට දාන්නේ කියලා. ඉතින් මම ඒක නිසා ප්‍රශ්න නෙමෙයි මම දැම්මේ. මම දන්නේ එක නෙමෙයි කරේ කියලා දැන් මේ ඇයටම තොරතුරු ඇතිපිනු. මේ කියපු උපදේශයේ පිළිපැද්දේ නෑ නේද කියලා. දැන් ඔන්න උපදේශයේ පිළිපැද්ද යුත්තේ ඇයිද කියන එකට තොරතුරක් දීලා තිනවා මෙයාට. නිසා පින්නතුනි මෙතෙක් කල සංසාරය පුරාට එකතුනා වූ අනුශය කෙලෙස් හරහා මේ භවයේදී එකතුනා වූ මේ සංඥාටියෙන් හැදුනා වූ තවත් අනුශය කෙලෙස් ඉවත් කරන්න බෑ. මම ඒව ප්‍රතික්ෂේප කරන්න කියලා ප්‍රතික්ෂේප කරන්න කියලා නම් කෙනෙක් පින්නතුනි මම අහවලා තරහයි කියලා නැවත නැවත කියනවා කියන්නේ පින්නතුනි එයත් එක තරහ නෙමෙයි යව නැවත නැවත සිහිපත් කරන එකනේ. සිහිපත් උනේ නැත්තම් තරහ බව දැනගන්නත් බෑනේ. දැන් යාළුකම දැනගත් තුන සිහිපත් කෙරිලා තරහ බව දැනගත්තත් සිහිපත් කෙරිලා. එහෙනම් බත් කෑව කිව්වත් සිහිපත් කෙරිලා බත් කෑවේ නැහැ කිව්වත් සිහිපත් කෙරිලා. මොකද සිහිපත් කළ දෙන්නේ බතුයි. අනේනම් මේ සිහිපත් කිරල තමයි පින්නතුනි ලෝකය කියලා කියන්නේ. ඔය සිතුවිල්ල ඔක තමයි සංඥාව ඔක තමයි මේ අදිවචනය නැත්නම් ඔක තමයි මේ මානසිකාරය. අන්න මානසිකාරය බව නොදැනීම තමයි අවිද්‍යාව. ඒක තමයි අයෝනිසෝ මානසිකාරය. අන්නේනම් දැන් අයෝනිසෝ මානසිකාරයට පිළිතුරු මෙයා ළඟ තියෙනවා පැහැදිලිවම. හැබැයි මේ කියවෙන්නා වූ බණ පිළිගන්නවා නෙමෙයි වචනයක්වත්. මේ කියවෙන්නා වූ බණ ප්‍රතික්ෂේප කරන්න අවශ්‍යත් නැහැ. පිළිගන්න අවශ්‍යත් නැහැ. මෙතෙක් අහලා තිබෙනා වූ බණ ප්‍රතික්ෂේප කරන්න අවශ්‍යත් නැහැ. පිළිගන්න අවශ්‍යත් නැහැ. ඒ වෙනුවට දැන් මම කරන්නා වූ එකම උපක්‍රමය මොකද්ද? මම මගෙන් මහනවා මොනවාද? මොකද්ද යෝනිසෝ මනසිකාරය කියන්නේ? මොකද්ද යෝනිසෝ මනසිකාරය කියන්නේ? ඇයි යෝනිසෝ මනසිකාරය කියන්නේ? ඇයි යෝනිසෝ මනසිකාරය කියන්නේ? කොහොමද යෝනිසෝ මනසිකාරය කරන්නේ? කොහොමද යෝනිසෝ මනසිකාරය? ඇයි යෝනිසෝ මනසිකාරයෙන් සිටිය යුත්තේ? ඇයි යෝනිසෝ මනසිකාරයෙන් සිටිය යුත්තේ? කොහොමද යෝනිසෝ මනසිකාරයෙන් සිටින්නේ? කොහොමද යෝනිසෝ මනසිකාරයෙන් සිටින්නේ? ඔන්න පින්නතුනි විවිධාකාර පැතිකඩ වලින් දැන් තමයි මොකද්ද මේ කරන්නේ? ඇතුළ සුද්ධ කිරීමයි පින්නතුනි කරන්නේ.
ඇතුළ සුද්ධ කරනවා කියන්නේ මේ ඇහෙන්නා වූ බණේ කියන්නා වූ විස්තර ටිකක් දැන් සුද්ධ කරනවා. මීට පෙර ඇහිලා තිබෙන්නා වූ බණවල තිබෙන්නා වූ විස්තර ටිකත් තමා පුංචි කාලේ එකතු කරගත්තා වූ පුංචි කාලේ ඉඳලම එකතු කරගත්තා වූ ඒ දිට්ටි ටික, විශ්වාසයන් ටික, ඇදහිලි ටික, පිළිගැනීම් ටික යාඥා කරපු ඒවා එක එක දේවල් සියල්ල මොකද කරන්න පිණිසද? ඒ සියල්ල සුද්ධ කරනවා, හොදලා දානවා. හොදලා දාන්නේ මොකක් කරාද? මම දන්නේ නෑ යෝනිසෝ මනසිකාරය. දන්නේ නැති නිසා යෝනිසෝ මනසිකාරය කරන්නේ කොහොමද කියලා මම දන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරය කළ යුත්තේ ඇයිද කියලා මම දන්නේ නැහැ. අන්න ඒ නිසා මම මොකද කරන්නේ? නැවත නැවත ඒ ටික ප්‍රතික්ෂේප කර. නැවත නැවත ඒ ටික ප්‍රතික්ෂේප කිරීම සඳහා මම කරන කාර්ය මොකද්ද? මම ඒ වෙනුවට අලුතෙන් අහනවා මොකද්ද යෝනිසෝ මනසිකාරය කියන්නේ? ඇයි යෝනිසෝ මනසිකාරය කියන්නේ? කොහොමද යෝනිසෝ මනසිකාරය කළ යුත්තේ කියලා ඔන්න ඔය ආකාරයට පින්නතුනි නැවත නැවත මම මගෙන් අහනකොට මොකද වෙන්නේ? ඇතුළේ තිබෙනා වූ කුණු කන්දරාව ටිකෙන් ටික හේදිලා යනවනේ පින්නතුනි. මම දන්නවා කියලා හිතාගෙන ඉන්න උද්දී ටිකෙන් ටික හේදිලා යනවනේ පින්නතුනි. එහෙනම් මම දන්නවා කියලා හිතාගෙන ටික හේදිලා ගියා නම් දැන් මොකද වෙන්නේ? එතකොට භාවනා වෙලාවේදී පින්නතුනි කල්පනා කරන දෙයක් ඉතුරු වෙලා නැහෙනි. අන්න එනම් බණ මෙනෙහි කිරීමෙන් පින්නතුනි සිද්ධවන්නා උදේ යෝනිසෝ මනසිකාරයේ පළවෙනි අධීරෙදී සිද්ධවන්නා උදේ දැන් ඊටමත් පැහැදිලි ඇති මේ පින්නතුන්ට කොහොමද මේ වැඩපිළිවෙල සකස් වෙලා තියෙන කියලා. දැන් මේ ආම්දුර බුදුහාමුදුර කියලා වන්දනාමාන කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි බුදුබණ කියලා මෙයාට පිළිගන්න පුළුවන් වෙනවා. තමන්ගේ පරීක්ෂාව මේවට තමන් කළා තියනවා නම් පින්න. එහෙනම් මේවා බුදුහාමුදුරන්ගෙන් ඇහිලා කියුණාද? පොතකින් පතින් ඇහිලා කියුණාද? එහෙම නැත්නම් මේ ආම්දුරෝ මේ වෙනත් ආකාරයේ පේන බල්ලකුවද ශාස්ත්‍රහලකුවද නැත්නම් ඉන්දියාවේ ඉන්නා වූ ශාස්ත්‍රඥ විද්‍යාඥයින් අහලා කිව්වද කියලා දැන් මේ ඇයිට ප්‍රශ්නයක් ඇති. හැබැයි මේ ප්‍රශ්න එකක්වත් අදාළ නැහැ. තමා තුලින් තමා පරීක්ෂා කරා නම් බුදුහාමුදුරුවෝ විදියට මේ හාමුදුරුවෝ දකින්න ඕනෙත් නැහැ. බුදුහාමුදුරුවෝ විදියට ගෞතම බුදුහාමුදුරුවෝ දකින්න ඕනෙත් නැහැ. තමා තුලින් තමා දකින්න ඕන. කවුද බුදුහාමුදුරුවෝ? තමාවයි බුදුහාමුදුරුවෝ දකින්න ඕන පිණිස. මෙන්න බලන්න යෝනිසෝ මනසිකාරයේ පළවෙනි අධීරේ ඇයි මේ ප්‍රශ්නාර්ථයෙන් දැමියුත්තේ කියන එකයි පින්නතුනි. මේ ඉස්මතු වෙලාවේ මෙන්න මේ ඇයට ගැටලුවක් සැකයක් තිබ්බනම් මේ බණ ඇයි මාරා ඇයි මේ හාමුදුරුවෝ මේ කියන්නේ ලෝකේ වෙන කවුරුවත් මේක නොකියන්නේ මේක නම් කොහොමද පිළිගන්නේ කියලා දැන් Tamanට තිබුණා වූ ගැටලු වලට විසඳුම් ලැබිලා ඇති. ඒකත් ප්‍රශ්නාර්ථයෙන් දාගන්න. මොකද්ද මේ කියන්නේ? මොනවද මේ හාමුදුරුවෝ මේ කියන්නේ? ඇයි මෙහෙම කියවෙන්නේ කියලා ආයකත් ප්‍රශ්නාර්ථයෙන් ඒකත් ධර්මයක් පිණු. ඒකත් ධර්මයක්. ඇයි මෙහෙම කළ යුත්තේ කියලා ඇයි කොහොමද මෙහෙම කරන්නේ? ඇයි මෙහෙම කළ යුත්තේ කියලා ඇයි මේ හාමුදුරුවෝ කියන්නේ කියලා ඒකත් ප්‍රශ්නාර්ථයෙන් දාගන්න පිණුනේ. ඒකත් Taman දන්නේ කන්නේ නෙවෙයි. ඒකත් ඇහිච්ච වචනයක් විතරයිනේ. එනම් පිළිඳුන් දැන් මේ මූලික මට්ටමේ ඉන්නා වූ පිළිඳුන් යෝනිසෝ මනසිකාර්ය අත්‍යන්ත ලක්ෂණය ප්‍රකට වීම, ප්‍රකට වූ බව දැන ගැනීම, මෙනෙහිවීම, මෙනෙහි වූ බව දැන ගැනීම. හැබැයි මෙනෙහිවීම කියන එකේ පිළිඳුනි මුකුත් වචන දාන්නේ මෙනෙහිවීම මොකද්ද මෙනෙහි වෙනවා කියලා. මොකක්ද මෙනෙහි කළ යුත්තේ? ඇයි මෙනෙහි කළ යුත්තේ? කොහොමද මෙනෙහි කළ යුත්තේ? කොයි වෙලාවේද මෙනෙහි කළ යුත්තේ? ප්‍රකට වීමත් ඒ වගේ ප්‍රකට වීම මොකද්ද ප්‍රකට වෙනවා කියන්නේ? මොකද්ද ප්‍රකට වෙනවා කියන්නේ? කොහොමද ප්‍රකට වීම දැනගන්නේ? ඇයි ප්‍රකට වීම දැනගත යුත්තේ? ඇයි ප්‍රකට වීම දැනගත? අන්නේ විදියට පින්නදුනි ප්‍රකට වීම දැන ගැනීම. මොකද්ද ප්‍රකට වීම දැනගන්නවා කියන්නේ? කොහොමද ප්‍රකට වීම දැනගන්නේ? ඇයි ප්‍රකට වීම දැනගත යුත්තේ? මොකක්ද මොකක ප්‍රකට වීමද දැනගත යුත්තේ? කොයි වෙලාවේද ප්‍රකට වීම දැනගත යුත්තේ? කොහොමද ප්‍රකට වීම දැනගත යුත්තේ කියලා නැවත නැවත පින්නතුනි ඒකම දාගන්න මෙනෙහිවීම දැන ගැනීම. කායානුපස්සනාවක් දාගන්න. මොකද්ද කායානුපස්සනාව කියන්නේ? ඇයි කායානුපස්සනාව කියන්නේ? කොහොමද කායානුපස්සනාව කරන්නේ? නැවත නැවත මූලික ප්‍රශ්න ටික පින්නතුනි මේක නැවත නැවත දාගන්න ඕන. කයේ කයත් දාගන්න එක ඇතුළත සතිය දාගන්න. මොකද්ද සතිය කියන්නේ? ඇයි සතිය කියන්නේ? කොහොමද සතිය වැඩෙන්නේ? ඇයි සතිය වැඩි යුත්තේ? අන්නේ වැඩි ප්‍රශ්න පොඩ්ඩක් වෙනස් වෙනවා පින්න. ඇයි සතිය වැඩි යුත්තේ?
කොහොමද සතිය අවබෝධ කරගන්නේ? කොහොමද සතිය අවබෝධ කරගන්නේ? ඇයි සතිය අවබෝධ කරගත්තේ? ඇයි සතියෙන් සිටිය යුත්තේ කියලා අන්න නැවත නැවත දාගන්න සම්පජඤ්ඤයත් ඒ ටිකම දාගන්න. ඒ දෙකට එක සමාන ප්‍රශ්නයක් එන්න ඕන වෙනදුනි. අන්න ඊට පස්සේ දැන් දාගන්න මේ ඊළඟ තිබෙන්නා වූ සෝමනස්සය දෝමනස්. මොකද්ද සෝමනස්සය කියන්නේ? මොකද්ද දෝමනස්සය කියන්නේ? ඊට කලින් මේ අය දාගත්තා කෙලස් තවන වැරැත්. මොකද්ද කෙලස් කියන්නේ? මොනවද කෙලස් කියන්නේ? ඇයි කෙලස් අවබෝධ කරගත්තේ? කොහොමද කෙලස් අවබෝධ කරන්නේ? කෙලස් තවන වැරැතුව මොකද්ද කෙලස් තවන වැර කියන්නේ? ඇයි කෙලස් තවන වැර සිතුවලින් වැරෙන් සිටිය යුත්තේ? කොහොමද කෙලස් තවන වැර වැඩෙන්නේ කියලා අන්න ඒකක් දාගන්න පිනදුනි. ප්‍රශ්න පොඩ වෙනස් වෙන්න පුළුවන් තේරුම් ඇති විදියට ඔන්න ඔය ආකාරයට පිනදුනි යෝනිසෝ මනසිකාරයේ පළවෙනි අදියර නැවත පුළුවන් තරම් කරන්න පිනදුනි. දවසේ ආරම්භය කොහොම හරි විනාඩි 5ක්වත් ඕකට ගන්න පිනදුනි. තමන් වෙනුවෙන් තියෙනවා නම් ආදරයක්, තමන් වෙනුවෙන් කල්යාණ මිත්‍රයා වෙනවා නම්, තමන් වෙනුවෙන් ආත්මාර්ථකාමී වෙනවා නම් ඒක තමයි පිනදුනි ලෝකයාටම තමන්ට විය හැකි පරාර්ථකාමී. මුළු ලෝකයාටම පරාර්ථකාමී වෙන්න පුළුවන්. තමන් වෙනුවෙන් ආත්මාර්ථකාමී වෙන්න පිනදුනි විනාඩි 5ක් දවසේ ආරම්භක වෙලාවේදී උදේ පාන්දර නැකිලා. අනිත් සියල්ල පැත්තකින් ඉඳලා විනාඩි 5ක් මුළු ලෝකයාම වෙනුවෙන් පාවිච්චි කරන විනාඩි 5ක් කැප කරන්න. හැබැයි මේ විනාඩි 5 තමන් කවදා හරි දවසක මුළු ලෝකයාටම පරාර්ථකාමී වෙලා මුළු ලෝකයාටම පණිවිඩයක් දීලා මුළු ලෝකයාටම ආදර්ශයක් දෙන පිනදුනි. ඒක වචනයක් වෙන්නේ නැහැ දාට. ඒක ආදර්ශයක්. බුදු පියාණන් වහන්සේ ඒ ආදර්ශයෙන්, මේ ස්වාමීන් වහන්සේ ඒ ආදර්ශයෙන් මේ මොහොතේ මේ කාර්ය කරන්න පිණිස මේ ස්වාමීන් වහන්සේ මේ ලෝකේ මොනම කෙනෙක්වත් දෙවිදිහට සැලකලා නැහැ. අවශ්‍ය දේ අවශ්‍ය ආකාරයට ප්‍රකටන ආකාරයට කරනවා. සියල්ල ඒ ආකාරයෙන්ම යන්නේ. අන්න ඒක නිසා හොඳට තේරුම් ගන්න මොකද්ද මේ වෙන්නේ කියලා පිනදුනි මේ ක්‍රියාකාරී. ඉතින් පරාර්ථකාමී වෙන්න නම්, ආදර්ශවත් වෙන්න නම්, අල්පේච්ඡ වෙන්න නම්, තමන් ඒ ආකාරයට හුරු වෙන්න නම් ඒව තමා තුළ වැඩෙන්න ඕන. එතකොට ඒක ඒ තැනත්තා ජීවත් වෙන ආකාරය තුළ අනිත් අය දැනගනිවි. මෙයා මොනවද කරන්නේ? ලෝකේ සූරා කරනවද? ලෝකයෙන් යමක් හොයනවද? නැත්නම් මෙයා මේ ලෝකයෙන් යමක් හොයනතුව මෙයාගේ ළඟ තිබෙනා වූ යමක් තියෙනවා නම් අවබෝධයක් ඒක එළියට එනවද කියන එක. ඒ නිසා මේ එකක්වත් පිළිගන්න එපා. සියලු දේවල් ප්‍රශ්නාකාරයෙන් දාගන්න. කාලේ විනාඩි 15කට ආසන්න කාලයක් වැඩියෙන් ගත වෙනවා කියන එකයි මේ තොරතුරු වාර්තාවෙන් තියෙන්නේ. නිසා මෙන්න මේ යෝනිසෝ මනසිකාරයේ පළවෙනි අධීරය මේ විදිහට උනානම් පින්නදුනි. දෙවෙනි අධීරය වෙනකොට මේ අය දන්නවා දැන් සක්මන් භාවනාවට, පර්යංක භාවනාවට තමන්ට මේ පැනවිලා තිබෙනා වචන ටික ඒව දැන් මේ ඇතුලේ තියෙනවා. ඒව මීට පෙර අහලා තියෙන නිසා ඒව නැවත මෙනෙහි වෙනවා. මෙනෙහි වෙලා දැන් තමන් ළඟ මොනවද සංසිඳලා තියෙන්නේ? සංසිඳලා තියෙනව එතනට එන එක නෑ. සංසිඳලා නැති තවමත් තමන්ට ප්‍රකට වෙන දේවල් එතනට ඒවි පින්නදුනි. ඒක ක්‍රමානුකූලව සකස් වෙන මොකද ඇටේ පැලුණා නම් ඒ පැලේ අවශ්‍ය ආකාරයට පින්නදුනි මේ අංකුරෙන් අංකුරේ එළියට ඇවිල්ලා ඊට පස්සේ ඒක දැල්ල බවටපත් වෙලා, දැල්ල කොලේ බවටපත් වෙලා, කොලේ අත්ත බවටපත් වෙලා, අත්ත තව පොඩි අතු වෙන විදිහට විශාල වෙමින් යන බව මේ අය දන්නවා පින්නදුනි. උන්න විදිහට රූක්ෂ ගහක් හදාගන්න යන පිළිඳුනේ රූක්ෂ ගස් අනන්ත සංඛ්‍යාවක් තමන් ළඟ තිබෙනා වූ නැති කරන්න යන්නා වූ ගමන මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මතා වර්ධනය වෙනකොට අරව යටපත් කරන්නයි මේ යන්නේ පිළිඳුනේ. ඒ සඳහා තමයි මේ සියල්ල සිද්ධ වෙලා තියෙන්නේ. හොඳට තේරුම් ගන්න. අන්න ඒ සඳහා මේ සියල්ල සිද්ධ වෙලා තියෙන්නේ තමන් වෙනුවෙන් කියවෙනා වූ බණක්. ඒ බණ සඳහා මේ දිබ්බසත් දෙවිවරුන් ලක්ෂ ගානගේ ආරාධනාවෙන් ඉස්සරහට ගියේ පින්නදුනි. මෙන්න මේ ආකාරයේ තවත් වැඩ පිළිවෙලක් ඉස්සරහට එනවයි කියන එකට ආර්ධනාවක් මේ ස්වාමීන් වහන්සේට ලැබිලා තිනවා. මෙතෙක් භාවනා කරන්න බැරි වුණාට ඒ තොරතුරු ඉදිරියේදී ලැබේවි. භාවනාවට අනුගත වෙන්න කලින් එහෙනම් මොකද කළ යුත්තේ කියලා. නමුත් භාවනාවට අනුගත වෙන්න පුළුවන් පින්නදුන් මේකට මෙන්න මේ යෝනිසෝ මනසිකාරයේ පළවෙනි අධ්‍යයට යන්න, දෙවෙනි අධ්‍යයට යන්න, තුන්වෙනි අධීරය කියලා පිනදුනි විනාඩි 5ක් වැඩි කාලයක් අවශ්‍ය නැහැ මුලදී. තමන් වෙන දේ බලාගෙන ඉන්න මොකද්ද මේ මොහොතේදී ප්‍රකට වීම තමන් දැන ගැනීම විතරයි පිනදුනි කරන්න පුළුවන්. ඊට වඩා දෙයක් නැහැ. ඒක හැබැයි එකක්ම නෙමෙයි, දිගින් දිගටම දැනගන්නේ. එකක් කියලා කියවනම් පිනදුනි කමඨානේදී ඒ කියන්නේ තමන් කල්පනා කරලාගයි. එකක් නෙමෙයි පිනදුනි එකවර දැනගත්තේ දෙවෙනි වර ඒ විදිහට දැනගන්න විදියක් නැහැ මේ ලෝකේ. ඒකයි මේ ස්වාමින් වහන්සේගේ අවබෝධය.
ඒ නිසා මේ දැන ගැනීම මොකද්ද කියලා හොයන්න යන්න එපා. ප්‍රකට වීම කොහොමද දැනගන්නේ කියලා හොයන්න යන්න එපා. නැවත නැවත මේ ප්‍රශ්නේ මතුවෙනවා නම් කොහොමද ප්‍රකට දැනගන්නේ කියලා ප්‍රශ්නේ මතුවෙනම තමන් ප්‍රශ්නේ මාන්න මොකද්ද ප්‍රකට වීම? මොකද්ද ප්‍රකට වීම කියන්නේ? මොකද්ද ප්‍රකට වීම කියන්නේ? කොහොමද ප්‍රකට වීම දැනගන්නේ? කොහොමද ප්‍රකට වීම දැනගන්නේ කියලා ඒ ප්‍රශ්නෙම නැවත නැවත අහන්න පින්නතුනි. මෙනෙහි වීමටත් ඒ ප්‍රශ්නෙම නැවත නැවත අහන්න පින්නතුනි. එතකොට තමයි පිළිතුරු ලැබෙවි. කෙසේ නමුත් පින්නතුනි කාලය ඊට වඩා ඉඩ දීලා නෑ මේ ස්වාමීන් වහන්සේට මේ මොහොතේ තව කියවෙන දේවල් නම් ඕන තරම් ඇති. හැබැයි මේ පින්නතුනි මේ කුසල් ප්‍රමාණවත් මේ හරහා දැන් Taman මොනවා හරි සැකයක් තිබ්බනම් මේකට අනුගත වෙන්න ඒ සැකේ මෙයාගෙන් දැන් නැති වෙලා තියෙනවා තමාගෙන්ම අහන්න. ඇයි මගේ ළඟ මේකට සැකයක් තිබුණේ? ඇයි සැකේ තිබුණේ? ඒ සැකේ කොහොමද නැති කරගන්නේ? ඇයි මොකක්ද තිබෙන්නව සැකේ කියලා ඒකත් ප්‍රශ්නාර්ථයෙන් දාගන්න පිනුනේ. ඒකයි ධර්මයේ කියන්නේ. උන්නේ ආකාරයට මේ පිනුදුන් මේ ඉන්නව ගමන් මාර්ගය තුල විශ්ව ධර්මතාවය තුල මේ ස්වාමීන් වහන්සේගේ ශබ්දවාහිනී යන්ත්‍රය වැඩ කළා පැයකට විනාඩි 15ට ආසන්න කාලයක් දැන් නිමා වෙන්න අවසර ලැබිලා තිනවා. එහෙනම් මේ සියලුම පිනුදුන්ට නිවන් සැප ලැබේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. මම දැන් මෙතන